අයිබෝන් දරුවනේ අනිත් දරුවෝ තම සම්බන්ධ වෙන ගමන් වෙන්න ඕන. මම දැක්ක එක්සෑම් එක සමහර දරුවන් නැවතත් ලියලා තියුණා. කොහොමරි ඒකේ ඔයගොල්ලෝ ලකුණු මට්ටමක් දකින්න නැති. චුට්ටක් දැනුවත් කරන්න ඕන. ජූලි මාසයේ කියන්නේ මෙම මාසයේ අගත් එක්සෑම් එකක් තියෙනවා. පාඩම් කරන්න රෙඩි වෙන්න. එක්සෑම් එකක් අපේ පන්ති ටයිම් එකේ නොතිබුණත් ඒ කියන්නේ එක්සෑම් එකේ ලින්ක් එක රිලීස් කරනවා. ඔයගොල්ලන්ට එක්සෑම් එකක් තියන්න බලාපොරොත්තු වෙනා ජූලි මාසයේදී. ඒ ගැන දැනුවත් කරන්න ඕන. දැන් ජූලි දෙයක් මතක් කරන්න ඕන මේ පොඩ්ඩක් කාරණයක් ඔයගොල්ලෝ ආයතනයෙන් දැනුවත් කරන්න ඇති. මේ මගේ තීරණයක් මැයි මාසයේ ඔයගොල්ලෝගේ ක්ලාස් ෆීස් ගැන එම සඳහනක් අපි ඉස්සරහට කරගෙන යන පාඩම අපි එදා කතා කරේ මේ පෘථිවිය සම්භවය. පෘථිවිය සම්භවයට අදාළ වීඩියෝ කීපයකුත් දර්ශන කීපයකුත් පෙන්නුවා. අද මම කතා කරන්න යන්නේ මේ මැවුම්වාද ආශ්‍රිත කතා පෘථිවිය මත ජීවය ඇති වුණේ කොහොමද කියලා. පෘථිවියේ ජීවය ඇතිවීම. මේ පෘථිවියේ ජීවය ඇතිවීම ගැන කතා කරනකොට මේකෙදී මතක ඇති අපි එදා යම් කාරණා කීපයක් ලියාගත්තා. මේකට ඔයගොල්ලන්ට පොඩ්ඩක් ටියුට් එක ඕන වෙනවා. ටියුට් එක නැති පොඩි කාරණා කීපයක් මොකද මේ විශේෂ මැවුම්වාදය කියන්නේ? මට චුට්ටක් කියලා දෙන්නකෝ. විශේෂ මැවුම්වාදය. මෙතන ඉන්නවද? මට චුට්ටක් කියන්න වෙනත් ආගමක කෙනෙක් වෙනත් දර්ශනයක් ආගමක් අදහන කෙනෙක් බෞද්ධ නොවන කෙනෙක් ඉන්නව නම් චුට්ටක් අත උස්සන්න. බෞද්ධ නොවන කෙනෙක් ඉන්නව නම් very good සියල්ලම බෞද්ධ. එහෙම නේද? හොඳයි. හරි. සියල්ලම බෞද්ධය ඉන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ දර්ශනය එකක්. ඔයගොල්ලෝ වෙනත් දර්ශන ගැන වෙනත් ආගම් ගැන අහලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම ගැන අහලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම. ඔයගොල්ලෝ අහලා තියෙද ඇතම් ආගම්වල කියනවා කවුරු හරි කෙනෙක් මැව්වා කියලා. කවුරු හරි කෙනෙක් මැව්වා කියලා. ඒ කියන්නේ දෙවියන් විසින් මැව්වා කියලා. එහෙම මවන්න පුළුවන්ද? එහෙම මවන්න පුළුවන්ද? විද්‍යාවට අනුව නම් එහෙම මවන්න බෑ. හොඳට මතක තියාගන්න විද්‍යාවට අනුව. විද්‍යාවේදී හැමදේම කතා කරන්නේ පර්යේෂණ, නිරීක්ෂණ හා නිගමන අනුව. එහෙමනම් ඒ අනුව තාම කවුරුත් හොයාගෙන නැහැ මේ එක දේවල් මැව්වයි කියලා. අන්න ඒ නිසා විශේෂ මැවුම්වාදය රිජෙක්ට් වෙනවා. අයින් වෙනවා. මේක කියන්නේ දෙවියන් විසින් මැව්වයි කියලා. ඔයගොල්ලෝ දන්නවද ආදම්ගේ මේ මැවීම ගැන කවුරු හරි දන්නවද? චුට්ටක් මට ඒක කියන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ. මේ පෘථුවිය මැව්වා ඒකේ මේ ජීවය ඇති උනේ කොහොමද කියලා ක්‍රිස්තියානි ආගමට අනුව විස්තර කරලා තියෙන්නේ කොහොමද? දන්න කෙනෙක් මේ දේවල් දැනගන්න එක වටිනවා. වටිනවා. කියන්නකෝ බලන්න. ඔබට මයික් එක ඔන් කරන්න හැකියාව තියෙනවා. ඔව්. මයික් එක ඔන් කරන්න පුළුවන්. කොහොමද ඇත්තම උනේ? ආදම් කියලා කෙනෙක් ඔයගොල්ලෝ මතක ඇති මේ පෘථුවිය මුලින්ම පෘථුවිය මැව්ව දෙයියෝ. සර්ව බලධාරී දෙයියෝ විසින් මැව්වා කියලා කියනවා. ඊට පස්සේ මේකේ මිනිස්සු දෙන්නේ ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මැව්වා කියනවා. මේ අයගේ කිසිදු ආශාවක් තියුනේ නැහැ. නමුත් මෙයාලා තහනම් ගහේ ගෙඩි කෑවා කියලා කියනවා. ඒ ගෙඩි කෑවට පස්සේ එතෙන් පටන් එයාලට ආශාවක් නැති වුණා. ඒ හැඟීම් අනුව ජීවය ඇති වුණා කියලා ඒකේ එයාලා ප්‍රකාශ කරනවා. නමුත් එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ මෙතන මුලම වැරදි. ඇයි ඒ දෙයියෝ මැව්වයි කියන්නේ? එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක විද්‍යාවෙන් පවා පිළිගෙන තිනවා. එහෙම දෙයියෝ මවන්න බෑ. නමුත් බටහිර රටවල් ක්‍රිස්තියානි ආගම මේව කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ ආගමේ එයාලා කියන ඒ විශ්වාසය කඩන්න නෙවෙයි. විද්‍යාවට අනුව මේ උගන්වන්නේ. නිසා පටලවා ගන්න එපා ඒ කාරණේ. හරිද? එන ඒක අයින් වෙනවා. රිජෙක්ට් වෙනවා. ඒ කාරණේ නෑ. ඊළඟට අනිත් කාරණේ ඔයගොල්ලන්ට මතක ඇති හොඳටම ඒ තමයි ස්වයං සිද්ධ ජනනවාදය. ඒ තමයි
සංසිද්ධ ජනවාදයේ කිව්වේ ඔයගොල්ලෝ මේ මතක් කරන් මම මේ පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නේ. අද මම පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. හරිද? ටියුට් එක ආශ්‍රිතව අවසන් කරනවා. සංසිද්ධ ජනවාදය කියලා කියන්නේ ලෝකේ සමහර දේවල් තියෙනවලු ඉබේ ඇති වෙනවා. ඉබේ ඇති වෙනවා. මවනවා නෙවෙයි. පළවෙනි එකේ තමයි මවනවා කිව්වේ කවුරු හරි. මේක ඉබේ ඇති වෙනවා. කුණු ගොඩකින් මැස්සෝ ඇති වෙනවා. කුණු ගොඩකින් පණුව ඇති වෙනවා. කුණු ගොඩකින් කැරපොත්තෝ ඇති වෙනවා. මීයෝ ඇති වෙනවා. හිතන්න පුළුවන්ද? බෑ. මේ මතය ලුවි පාස්චර් කියන විද්‍යාඥයා විසින් හොඳට මතක තියාගන්න. එයා මේක බිඳ හෙළුවා. එයා කිව්වා කවදාවත් එහෙම වෙන්න බෑ. ඒ වගේම ඊට අදාළ එයා විතරක් නෙවෙයි වෙනත් විද්‍යාඥයනුත් පරීක්ෂණ කරා. මතක ඇති මස් කෑල්ලක් කියලා බැලුවා. තව මස් කෑල්ලක් මේ වගේ ආවරණය කරලා තියුවා දැලකින්. සත්තුන්ට යන්න බැරි වෙන මැස්සුන්ටවත් යන්න බැරි වෙන තියුවා. එතකොට දැක්කා මේකේ පණුව දානවා. හැබැයි මේකේ පණුව නැහැ. ඇයි ඒ පණුව එන්නේ? ඒ කියන්නේ මස් කෑල්ලෙන් ඔටෝ පණුව හැදෙන්නේ නැහැ. මස් කෑල්ලෙන් නිකම්ම පණුව ඇති වෙන්නේ නැහැ. කවුරු හරි එහෙනම් පණු බිත්තර දාන්න ඕන. මැස්සෝ තමයි පණු බිත්තර දාන්නේ. එහෙනම් එයා දැක්ක මේකේ වටා මැස්සෝ ඉන්නවා. මැස්සෝ ඇවිල්ලා පණු බිත්තර දාපු නිසා ඇති වුණා. නැත්තම් කවදාවත් සොයන් සිද්ධ වෙයි. එහෙම නැත්නම් ඉබේ ඔටෝ කිසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේකේදී උනේ මොකද? දැල ගහපු නිසා මැස්සෝ සියා කාටවත් එන්න බැරි වුණා. ඒකයි මේකේ තුල පණුව ඇති නොවුනේ. එහෙනම් මේ මතයක් බිඳහෙළි. මේ මතයක් බිඳහෙළි. the reject. ඊළඟ එක තමයි කොස්මොසොයික් වාදය. මොකද මේ කොස්මොසොයික් වාදය කියන්නේ කේෂ? මොකක්ද? කොස්මොසොයික් වාදය මතක නම් චුට්ටක් කියන්න. ඔව් කේෂන් කියන්නේ අනුහස් කඳු අනුහස් අදීශ චුට්ටක් මතක් කරලා දෙන්න. අපි මේකේ කාරණා කිහිපයක් ලියන්න උනේ නැහැ. අපි එතන වෙනකන් කතා කරේ. මතක නැහැ. සමාධි දෙවමි කොස්මොසොයික් වාදය කියන්නේ මොකක්ද? මොකක් ගැනද මේ කියන්නේ? මතක නැහැ. එහෙමද? මතක නම් චුට්ටක් අත උස්ස. මතක නම් චුට්ටක් අත උස්ස. හරි. දෙවමි. එහෙනම් චුට්ටක් කියමුකෝ. මොකද්ද මේ කොස්මොසොයික් වාදය? මට වචනයක් කියන්න මේ මොකක් ගැනද මේ කියවේ? කොස්මොසොයික් වාදය. එහෙනම් මතක ගන්න නැද්ද? කියා ගන්න බැරි. හරි මම කියන්න. කොස්මොසොයික් වාදය කියන්නේ පිටසක්වල ජීවීන් විසින් අපේ පෘථිවියට ජීවීන් ගෙනල්ලා දැම්මා කියන එක. පිටසක්වල කියන්නේ මොකද්ද? මම එදා කතා කරපු දෙයකින් එහාට ගිහිල්ලා මේ කතා කරන්නේ. විද්‍යාවෙන් තව දෙයක්. පිටසක්වල ජීවීන් කියන්නේ කවුද? අපේ පෘථිවියෙන් වෙනත් ග්‍රහයකේ ඉන්නවා නම් යම් ජීවියෙක් අපි කියන පිටසක්වල වෙන සක්වලක ඉන්නවා කියලා. සමහර විට වෙනත් ග්‍රහයකේ වෙන්න පුළුවන්. සමහර විට ඒ ග්‍රහයෙන්ගෙන් ඒ මන්දාකිනියෙන් වෙන මන්දාකිනියක වෙනත් පතයක ඉන්නත් පුළුවන්. කියන්න බෑ. මේක ඇත්තද බොරුද කියන එක හරි ප්‍රශ්නයක්. මේ කොස්මොසොයික් වාදයේ මූලික පියවර තැබුවේ කියන ප්‍රකාශ කරේ ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක්. ඇත්තට මෙයා තමයි මේ කතාව කිව්වේ පිටසක්වල ජීවීන් විසින්. ඒ කියන්නේ වෙන ග්‍රහයකේ ඉඳන් අපේ පෘථිවියට ජීවීන් ගෙනත්ලා දාන්න ඇති කියලා කිව්වා. මේක ඇත්තක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා ඇමරිකාවේ NASA ආයතනය විසින් ඇත්තටම එයාලා යම් ප්‍රකාශ කරනවා. එයාලා කියන විදිහට එයාලා සමහර කාරණා තියෙනවා ලෝකෙට ප්‍රචාරය කරන්නේ නැහැ. සාමාන්‍යයට ප්‍රචාරය කරන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍ය කිව්වොත් ඔයගොල්ලෝ දන්නවද නැහැ මේ NASA එකේ ලංකාවේ 27 දෙනෙක් විද්‍යාඥයෝ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ අයට ලංකාවේ ඉන්න නිවාඩු දුන්නා. මේකේ වැඩ කරන අයට ඒ අයට ලංකාව සංචාරය දුන්නත් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මේ අයට වෙනම ආරක්ෂාවක් දෙනවා. මෙයාලගේ පස්සෙන් වෙනම ගාඩ් එකක් ඉන්නවා. මෙයාලගේ සෑම ෆෝන් කෝල් එකක්ම අහන් ඉන්නේ ඒ අය. කතා කරන්නේ මොනවද හැමදේම. ඇයි ඒකේ ඇතුලේ තියෙන රහස් කොහෙත්ම එළියට යන්න බෑ.
එහෙම එකක් තියෙනවා. හේතුව එයාලා යම් දෙයක් මේවා ගැන දන්නවා. මේව බොරු කියන්න බෑ. ඊළඟ කාරණේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ Area 51 කියලා. මේක අහලා තියෙද? Area 51 ගැන අහලා තියෙද? කෙනෙක්. Area 51 කියලා ඇමරිකාවේ තියෙන ප්‍රදේශයක්. මේ Area 51 නිකන් ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ පස්සේ වෙලාවක සර්ච් කරලා බලන්න. Area 51 කියන ප්‍රදේශය මේක ෆිල්ම් එකකුත් තියුණා ඉංග්‍රීසි ෆිල්ම් එකක්. මේක කියවෙන්නේ ඒ ඇමරිකාවේ නෙමෙයි මේ ෆිල්ම් එක නම් ගෙරුවේ. නමුත් වෙනත් අය මත පළ කරන්නේ මේ Area 51 කියන ලොකු ප්‍රාන්තයක් ලංකාව ගන්න වගේ ගොඩාක් ලොකු ප්‍රාන්තයක්. මේකේ ඇතුලේ වෙනත් පිටසක් වලින් ආපු ජීවීන් ජීවත් වෙනවා. අපේ පෘථිවියේ ජීවත් වෙනවලු ඒ අයත් එක්ක සම්බන්ධකම් තියෙන මිනිස්සු එතනින්. ඒකේ ඇතුලේ මිනිස්සු කවදාවත් එළියට යන්න බෑ. ඒ මිනිස්සුන්ට කවදාවත් එළියට යන්න බෑ. ඒ මිනිස්සුන්ට විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ Area 51 කියන ප්‍රදේශයේ වෙනම ආමි එකක් තියෙනවා, වෙනම ඉස්කෝල තියෙනවා, වෙනම හොස්පිටල් වර්ග තියෙනවා. ඒක වෙනම රටක් වගේ. ඒ හේතුව තමයි මේක ඇතුළට මිනිහෙක් ගියොත් ඒ මිනිහා ඒ ඇතුළේ ඉන්නවා. ඒ මොකද එළියට આવොත් ඒ මිනිස්සයා රහස් පිට වෙන්න නිසා. ඒ නිසා ඒකේ ළමෙක් ඉපදුනා නම් ඒ ළමයා ඉපදුනේ ඒ පාසල් වලට අරින්න ඕන. ඒ ආශ්‍රිත ගන්න ඕන. හෙන නීති තදයි ගොඩාක් නීති තදයි. එහෙම තමයි ප්‍රකාශ වෙන්නේ එක එක සංග්‍රහවල සහ ડોකියුමෙන්ටරි වල. ඒතර Area 51 වල ඈතින් ගත්ත ඡායාරූප අනුව දැකලා තිනවා සමහර පිටසක්වලයි කියන ජීවීන්. ඒ කියන්නේ වෙනස් ඇඟවල් තියෙන ජීවීන් ඒ තුල ඉන්නවා කියලා. හරිද? එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අය ඉන්න පුළුවන්. ඒ නිසා මේක රිජෙක්ට් කරන්නේ නැහැ. මේක මතය අයින් කරන්නේ නැහැ. දැන් ඕක ඇත්තක්ද? දැන් බුද්ධ දර්ශනය අනුව ඕක ඇත්තක්ද? ඔගොල්ලෝ අහලා තියෙද? අපේ බුදුදහම අනුව මිනිස් කියන එක වර්ගයක්නේ. තව කවුද ඉන්නේ මිනිස්සු විතරද? තව කවුද ඉන්නේ? කේෂා තව කවුද ඉන්නේ මේ පෘථිවිය ආශ්‍රිත? පෘථිවිය හෝ මීට අවට. ඔගොල්ලෝ අහලා තියෙද දෙවිවරු ඉන්නවා කියලා? දෙවිවරු. තව බ්‍රහ්මයෝ බ්‍රහ්ම අය. මෙහෙම ඉන්නවලුනේ. දැන් හරියට ගත්තොත් මේ අය ජීවි. හැබැයි පෘථිවියේ ඉන්න අයද නෑ. වෙනත් තලවල ඉන්න අය. දැන් එතකොට දැන් අපි මවාගෙන ඉන්නේ දෙවි රූපය හරි ලස්සන රූපයක්. ඔයගොල්ලෝ දන්නවා අපිට අඳින්න බෑ. නමුත් ලස්සන රූපයක් ඔයගොල්ලෝ දන්නවා. දැන් ඔය කියන පිටසක් වල ජීවියෙක් කියලා ඔයගොල්ලෝ එක පාටම ඔළුවට ගත්තාම මොකද මේ වෙන්නේ? ඔයගොල්ලන්ට මවලා දිනන නිකන් ඔළුව ලොකු මෙන්න මේ වගේ ඇස් දෙකක් තියෙන මේ වගේ ඇඟක් තියෙන අමුතු ජීවියෙක්. නමුත් මේ කවුරු ඇත්තටම දැකපු එකක්ද? නැහැ. හොඳට මතක තියාගන්න මේක මවාගත්ත රූපයක්. මම කිව්වේ කවුරුත් දැකපු අය නැහැ. දැකපු අයත් අර ඒ ආශ්‍රිත පරිශ්‍රණ කරන අයගෙත් මේ දේවල් පිටට යවන්නේ නැහැ. එහෙනම් මේ වගේ ජීවියෙක්. දැන් අපි දෙවිවරු කියලා රූපේ මවාගෙන තින්නේ කොහොමද? හරි ලස්සන රූපයක්. සමහර විට මේ වගේ අය නෙවෙයි දෙවිවරු වගේ රූප ඇත්තේ. දැන් අපෙත් ඉන්නවනේ එක එක විදියයිනේ. එක එක විකෘතිය ඉන්නවනේ. සමහරට මේ ඇවිල්ලා ඉන්නේ ඒ වගේ විකෘතියක් කෙනෙක් වෙන්න පුළුවන්. දෙවිවරු කියන්නේ සමහරට මේ පිටසක්වල ජීවීන්ම තමයි. කියන්නේ වෙනත් ලෝකයක වෙනත් ග්‍රහයක ඉන්න අය. ඒ නිසා අපේ බුද්ධ දර්ශනය අනුව කොහේවත් බුද්ධ දර්ශනය කියලා නැහැ දෙවිවරු නැහැ කියලා හොඳද? විද්‍යාවේ ඔප්පු කරන්න බැරි වුණාට දෙවිවරු නැහැ කියලා කොහේවත් බුද්ධ දර්ශනය කියලා නැහැ. බ්‍රහ්මියෝ නැහැ කියලාත් නැහැ. ඒ අය එක එක ලෙවල් වල එක එක මට්ටම් වල මේ අය ඉන්නේ. යම් ආකාරයකට පිටසක් වලින් ජීවීන් ඉන්නවා කියලා හැඟෙන්න පුළුවන්. හැබැයි හරියට ඔප්පු කළ නැහැ පිටසක් වලින් ආපු ජීවීන් විසින් අපේ ජීවීන් ඇති වුණා කියලා. සමහරට වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා හොඳ දැන් මම ටිකක් වැඩිපුර ගියේ අපේ දර්ශනයත් අනුව. මේව දැනගන්න ඕන. නමුත් අපේ අද කතා කරන්නේ එහෙම නැත්නම් හරියටම කතා කරොත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි රසායනික පරිණාමවාදය. රසායනික පරිණාමවාදය. මොකද්ද මේ රසායනික පරිණාමවාදය කියන්නේ? මෙන්න මෙහෙමයි. ඔයගොල්ලන්ට මතක ඇති අපේ වායු ගෝලයේ තියුණා කාබන් ඩයොක්සයිඩ් වර්ග ජල වාෂ්ප තියුණා. ඒ වගේම හයිඩ්‍රජන් සල්ෆයිඩ් තියුණා. ඒ වගේම එක් එක් වායු තියුණා මීතේන් වර්ගයේ තියුණා මේවා තියුණා.
හොඳට මතක තියාගන්න ආදි පෘථුවියේ ඔක්සිජන් නැත. ආදි කියන්නේ එදා අතීතයේ පෘථුවියේ ඔක්සිජන් නැහැ. මේ වායුන් තියුනේ. මේ පෘථුවියේ සිදුවෙච්ච යමහල් ක්‍රියාකාරීත්වය හා විද්‍යුත් විසර්ජන නිසා මේ දේවල් ප්‍රතික්‍රියා කරන්න ගත්තා. දැන් ඕගොල්ලෝ ඉදිරියදා ජීවිතයේදී ඇඟට පෝෂණය ඕන කරන දේවල් මොනවද කන්නේ? ඕගොල්ලෝගේ ඇඟට ඕනයි කියලා කන්නේ මොන පෝෂකද? මට පොඩ්ඩක් එක්කේ. කේෂා ආන්සර්ස් දෙන්න නැත්නම් මට හරි අමාරුයි ගන්නන්න. මොනවද ඕගොල්ලෝ කන්නේ? ආහාර විදිහට මොන පෝෂක වර්ගද? දෙව්මි සමාධි මොනවද කන්නේ? ආන්සර්ස් දෙන්න නැත්නම් අපිට යන්න අමාරුයි පන්ති. මොන පෝෂකද කන්නේ? ඔකේ යන්නේ. අදිශ් කියන්නේ මට හෙන්නේ නැද්ද ඔයගොල්ලෝ කතා කරනවද එහෙම? මේ සවුන්ඩ් එක වැඩි හරි. අදිශ් කියන්නේ දෙවි කියන්න බැරිද? මොනවද? සමාධි අනුවස් දන්නේ නැහැ කියලා තියෙනවා. අපේ ඇඟට ගන්නේ පෝෂක විදියට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේ දේවල්. මේ දේවල් තමයි අපේ ඇඟට ගන්න. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ ගන්නවා, ඒ වගේම ප්‍රෝටීන ගන්නවා. ඒ වගේම khනිජ ලවණ වර්ග ගන්නවා. ඇයි අපේ ඇඟට මේ දේවල් ගන්නෙ? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන කියන දේවල් අපේ ඇඟට ගන්න හේතුව තමයි අපේ ඇඟත් ඒ වලින් හැදලා තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන අපේ ඇඟේ අඩු වෙනකොට අපට සිදු වෙනවා එළියෙන් ගන්න. ඒකයි ඇත්තටම ඔයගොල්ලෝ ආහාර ගන්න. අපේ ඇඟේ මේ දේවල් අඩු වෙනකොට. ඒකෙන් ඔප්පු වෙනව නේද අපේ ඇඟ හැදලා තියෙන්නේ මේ වලින් කියලා. විශ්වාස කරන්න. ඉස්සර කාලේ මේ ද්‍රව්‍ය අහසේ තියුණා සහ පෘථිවිය ගොඩාක් රස්නේ. රස්නේ වුණාම මේ දේවලුයි මේ විද්‍යුත් විසර්ජන, ඒ කියන්නේ විද්‍යුත් විසර්ජන කියන අකුණු ගහන සංසිද්ධිය නිසා මොකද්ද උනේ? මේ සංයෝග එකතු වෙලා ඔක්කොම එකතු වෙලා මෙන්න මේ જાති හැදුණා. මේ જાති හැදුණා. කොහෙද හැදුනේ? සාගරේ. සාගරේ ඒ කාලය වෙනකොට අර කිව්වා වගේ පෘථුවියට වැස්ස වැටුණා. ඒ වැස්ස වාෂ්ප වුණා. ඔහොම වෙලා එක් තැන්වල වතුර එකතු වුණා. පෘථුවියේ එක තැන්වල වතුර එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ওই වතුරේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන වලින් හැදිච්ච එක දේවල් හැදුණා. කාබෝහයිඩ්‍රේට් එක තැනක, ප්‍රෝටීන එක තැනක, ලිපිඩ. දැන් නිකන් හිතන්න මේ දේවල් හැදුනහම තාම ජීවය ඇති වෙලා නැහැ. නමුත් මේ දේවල් එකතු වුණාට පස්සේ නිකන් හිතන්න හරියට මේක සුප් එකක් වගේ නේද? බලන් ගියාම ඔයගොල්ලෝ සුප් එකක් කියලා හදන්නේ. ඔයගොල්ලෝ සුප් එකක් කියලා හදන්නේ. නිකන් මතක් කරගන්න. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට සුප් එකක් විදිහට හදනකොට කරන්නේ මොනවද? එකට කැරට් වර්ග දායි, බෝන්චි වර්ග දාවි, ඒකේ එක් වර්ග දානවා. ඒවල මොනවද තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්. මේ දේවල් මන් තියෙන්නේ. අපි මේ දේවල් දානකේ අරමුණ, මේ තුන් දෙනා දානකේ අරමුණ මෙන්න මේ ඇත්තටම සුප් එකක් හදාගන්න එක. එහෙනම් එදා අතීතයේදී අකුණු ගැහිම හා මෙන්න මේ යමහල් ක්‍රියාකාරීත්වය, යමහල් කියන්නේ ගිනි කඳු පිපිරීම නිසා ඒ අවස්ථාවේදී ඇති වුණා කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන. මේ ඔක්කොම ටික කොයිද එකතු වෙන්නේ? සාගරයේ එකතු වෙනවා. මේ ඔක්කොම සාගරයේ එකතු වුණා. වතුර එකතු වුණා. දැන් මොකද්ද?
මෙතන සුප් එකක් වුණා. මේ සුප් එකට අපි කියනවා මොන සුප් එකක් කියලාද? ආදි සූපයක් ඇති වුණා. ආදි සූපයක් ඇති වුණා. ආදි කියන්නේ අතීතයේ සුප් එකක් ඇති වුණා. ඇත්තටම මේක නටමින් තිබිච්ච එකක්. ඇයි මේ පොළව ගොඩාක් රස්නේ ඒ කාලේ. ඒ කාලේ පොළව ගොඩාක් රස්න නිසා මේක හොඳට නට තීච්ච සුප් එක. ටිකෙන් ටික නිවෙන්න ගත්තා. දැන් මේ ද්‍රව්‍ය තියනවා නම් මේ ද්‍රව්‍යවල එකතුවෙන් මේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වට කරගෙන මෙන්න මෙහෙම එකක් ඇති වුණා. හරියට නිකන් කවචයක් වගේ වටේ ඇති වුණා. ඊට පස්සේ මේකේ තව වර්ගයක් තියෙනවා ලෝකේ ඇති වුණා නියුක්ලික් අම්ල කියලා දෙයක්. නියුක්ලික් අම්ල. මේ වචන එච්චර අහලා පුරුදු නැතුව ඇති. නමුත් මම මෙහෙම කිව්වොත් මේකට කියනවා DNA වර්ග ඇති වුණා. DNA හා RNA වර්ග ඇති වුණා. ලෝකේ DNA හා RNA ඇති වුණාට පස්සේ ඒවා මේ සෛල මැදට ආවා. දැන් මොකක්ද උනේ? ලෝකයේ ඔන්න සෛල ඇති වෙන්න ගත්තා. මොනවද? සෛල. එයාල තමයි මුලින්ම ප්‍රාග් සෛලික ජීවීන් විදිහට හඳුන්වන්නේ. ප්‍රාග් සෛලික ජීවීන් විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔන්න සාගරයේ මුල්ම ජීවීන් ඇති වුණා. සාගරයේ මුලින්ම ජීවීන් ඇති වුණා. මෙන්න ඒ ජීවීන්. හරිද? මෙන්න ඒ ජීවීන් එයාලා ඇති වුණේ කොහොමද? මේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන එකතු වෙලා හැදුණා. දැන් කිසිදු ප්‍රශ්න නැහැ. මේ ඇති වෙලානේ. මේ ඇති වුණා විතරක් නෙවෙයි. මේ ඇති වුණාට පස්සේ දැන් මේ අයට ඕන කරන පෝෂකයක් තියෙන සාගරේ. දැන් කිසිදු ප්‍රශ්න නැහැ. හරියට අපි වගේ. දැන් මේ ඔන්න මුලින්ම ජීවය ඇති වුණා. ඒක බලන් ගියාම මේ රසායනික පරිණාමවාදය නැත්තම් මේ රසායනික මම කිව්වා රසායනික වාදය කියන එක ඇත්තක් වගේ. ඇත්තක් වගේ. මේක මෙන්න මෙහෙම දෙයක්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් හරි. එහෙම වුණා කියලා මේ කියන්නේ වාදයක් නේ. වාදයක් කියන්නේ ලෝකයේ තාම පිළිගත් දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ ඒක දන්නේ නැති. චුට්ටක් කියන නියම කියන්නේ හරියටම ලෝකයේ පිළිගත් දේවල්. වාද කියන්නේ පිළිගෙන නැහැ තාම. හැබැයි බැහැර කළත් නැහැ. අන්න ඒ නිසා එක විද්‍යාඥයෙක් කර වැඩක් තමයි වීදුරු මේ වගේ කැප්සූල් එකක් ගන්න. වීදුරු භාජනයක් අරගෙන මේක ඇතුළට අර කිව්වේ එදා අතීතයේ තිච්ච වායු දැම්මා. ආදි වායුන් දැම්මා. එහෙම දාන්න පුළුවන්. හරි සරලව දාන්න පුළුවන් ජලය, කාබන් ඩයොක්සයිඩ් වර්ග, H2S, ඒ වගේම මීතේන් වගේ දේවල් දැම්මා. මේ වගේ වායුන් දැම්මා. මේ තමයි ජලය, ජල වාෂ්ප ඇත්තටම මේ කාබන් ඩයොක්සයිඩ් මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නැත්නම් අපි හයිඩ්‍රජන් ඩයිහයිඩ්‍රජන් සල්ෆයිඩ් කියනවා නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියනවා සහ මීතේන් මේක මෙතේන් කියලා අපි 11 දිනක් කියවන්නේ දැන් මීතේන් කියලා කියමු මේව දාලා එයා කර වැඩි මෙතන මේ වගේ කැතෝඩ දෙකක් හයි කළා කරන්ට් එක දුන්නා මේකට කරන්ට් එක දුන්නාම මොකක්ද උනේ මේක ඇතුලේ අකුණු ගහනවා වගේ විද්‍යුත් විසර්ජන ඇති වුණා අන්න එතකොට ඇතුලේ ටික දවසක් මෙහෙම වෙනකොට දින කීපයක් ඇත්තම තියුවා තියුවට පස්සේ මෙන්න මෙතන එයා දැක්කා මේ වගේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන ඒ විතර නෙවෙයි නියුක්ලික් අම්ල කියන දේවලුත් බැඳිලා. එහෙනම් එයාට ඔප්පුණා හරි. එහෙනම් මේ එදා අතීතයේ මෙහෙම දෙයක් වෙන්නේ නැති කියලා. ඔන්න විද්‍යාඥයෝ ඔප්පු කරා. එහෙනම් බලන් ගියාම මේ කතාව ඇත්තක් වගේ. ඒ කියන්නේ මොකද්ද මේ ඇත්තයි කියන්නේ? අපි කියන මේ ජෛව රසායනික පරිණාමවාදය. මේක ඇත්තටම හරි දෙයක් කියලා අපි කියනවා. ඒ නිසා අපි චුට්ටක් ටියුට් එක යනවා. ටියුට් එක ඔයගොල්ලන්ගේ ළඟ ඇති. මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. ස්ක්‍රීන් එකේ මේක මම කිව්වා වගේ ඔයගොල්ලෝ highlight කරන්න ඕන ඒ කාරණා අපි බලමු චුට්ටක් අපි ලියවෙන්නේ නැහැ කාරණා හරිද මේකෙදී ලියවෙන්නේ නැහැ මතක ඇති විශේෂ මැවුම්වාදය කියන එකේදී මෙම වාදයෙන් කියවෙන්නේ පෘථිවිය මත සියලුම ජීවීන් කිසියම් ආකාරයක මැවීමක් ඇති වූ බවයි මැවීමක් වුණා කියලා තමයි කියවන්නේ මෙම මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බැවින් මේ විද්‍යාඥයන්ගේ සැලකිල්ලට භාජනය නොවේ මේක අද විද්‍යාඥයෝ භාවිත කරන්නේ නැහැ. ස්වයංසිද්ධ ජනනවාදය කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් ස්වයංසිද්ධ ජීවීන් නිර්මාණය වූ බව මෙම වාදයේ පෙන්වයි. රෙදි කඩමළු වලින් මීයන් නැතිවීම, ඒ වගේම දි รา ගිය ලී වලින් ගුල්ලෝ ඇතිවීම, නරක් වූ මස් වලින් ඉහඳ පණුවන කියන්නේ පොඩි පොඩි කහපාට පණුවන් ඇතිවීම කිව්වා. එතකොට කවුද මේකේ ලුවි පාස්චර් මෙන්න මේක highlight කරගන්න.
ලුවි පාස්ටර් කියන විද්‍යාඥයා තමයි මෙන්න මේ වචනේ highlight කරගන්න. නම් විද්‍යාඥයා විසින් පරීක්ෂා දිසා සිද්ධ ජනවාදයේ සත්‍ය නොවන බව පෙන්වා දුන්නා. ඔන්න ඕක highlight කරගන්න නැත්නම් යටින් ඉඩක් අඳ ගන්න රතු පෑනෙන් හරි ලුවි පාස්ටර් කියන කෙනා තමයි මේ මතය බිඳ හෙළුවේ. හරිද? එක ප්‍රශ්නවලදී අහන තැන සුලභ තැන් මේ සුලභ තැන් මම highlight කරන් දෙනවා. ඊට පස්සේ දිනෝ කොස්මොසයික්වාදය පෘථිවිය මත පතිත වූ ජීවීන් සහිත උල්කාවක් හෝ වෙනත් ග්‍රහයකින් පැමිණි අභ්‍යවකාශ යානය මගින් පෘථිවිය මත ජීවය ආරම්භ වූ බව මෙම වාදයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මෙම වාදයත් විද්‍යාත්මකව තහවුරු කළා නැහැ. අයින් කළත් නැහැ. ඒ වුණාට ඒක තියෙනවා තාම. හැබැයි තහවුරු කළා නැහැ විද්‍යාත්මකව. හරිනේ? ඒක චුට්ටම මතකයන්. ඊළඟට අපි එන්නේ ජෛව රසායනික පරිණාමවාදය. ඔන්න ඔතන ගොඩාක් වැදගත් කාරණා කීපයක් ඔයගොල්ලන්ට සටහන් කරගන්න වෙනවා. අපි ඒ කාරණේ බලමු. මේ තියෙන එක මේ බලමු. පිළිවෙලට කියවගෙන යම්. පෘථිවිය ආරම්භයේ වායුගෝලයේ පැවති වායු රසායනික ප්‍රතික්‍රියා කර ජීවය සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය ඇති වූ බව මෙම වාදයෙන් තහවුරු කෙරේ. ඉහත සඳහන් ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය ශක්තිය මෙන්න මෙතන තියෙනවා විදුලි කෙටීම වැනි විද්‍යුත් විසර්ජන මගින්. මෙන්න මේක highlight වෙනවනේ විදුලි කෙටීම මම ඒක highlight කරලා පෙන්නන්න නැත්නම් උඩට පැටලෙයි. මෙතන highlight වෙනවා විදුලි කෙටීම වැනි විද්‍යුත් විසර්ජන මගින්ද ගිනි කඳු පිපිරීම වැනි සූර්යයන්ගෙන් පැමිණෙන විකිරණ මගින්ද මේක highlight වෙන්න ඕන. ඒ නිසාලු ශක්තිය ආවේ මේ පෘථිවියට ජීවය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැසි ජලයේදී වී සාගරයට එකතු වුණාලු. සාගරවල පැමිණි මෙම මිශ්‍රණය මෙන්න මේක අනිවාර්යයෙන්ම ඕන. ආදි සූපය සාගරවල පැමිණි මිශ්‍රණය ආදි සූපය මේ වචනේ විතරක් highlight කරන්න. ආදි සූපය ලෙස හැඳින්වේ. ආදි සූපයක් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ එදා තිතෙච්ච සූප් එකක් කියලා තමයි මේක හඳුන්වන්නේ. හරිද? ඒ කොටස් හරියටම highlight කරගන්න. ඊළඟට කියනවා එනම් මුල්ම ජීවී සෛල හේවත් අන්න මම කිව්වේ මුල්ම ජීවී සෛල විදිහට අපි සලකන්නේ කවුද? ප්‍රාග් සෛලක. ප්‍රාග් කියන්නේ එදා අතීතයේ මුල්ම සෛල කියන එක ප්‍රාග්. අර ඔයගොල්ලෝ කියන ප්‍රාග් ඓතිහාසික කියලා. එදා අතීතයේ කියන ඓතිහාසික කියන එකයි. ඒ වගේම ප්‍රාග් කියන්නේ එදා කාලයේ සිදුවෙච්ච. ඒතර ප්‍රාග් සෛල කියන්නේ එදා කාලයේ ඇතිවෙච්ච සෛල. එතකොට ඔන්න ප්‍රාග් සෛලදී. එහෙනම් දැන් මෙතනදී මොකද්ද පළවෙනියෙන් දැනගන්න ඕන? මේ දැනගන්න ඕන පොයින්ට් ටික හරියට අල්ලගන්න. එකක් විදුලි කෙටීමයි ගිනි කඳු පිපිරීම වගේ නිසා ශක්තිය ඇති වුණා. ඒ නිසා වැස්සත් එක්ක එක් ද්‍රව්‍ය හැදිලා ආදි සූපයක් ඇති වුණා. සාගරවල ආදි සූපයක් ඇති වුණා. ඒකේ කවුද ඇති වුනේ? ප්‍රාග් සෛලික ජීවීන් ඇති වුණා. මේ කතාවක් වගේ මතක තියාගන්න හොඳද? ආදි සූපයක් ඇති වුණා. මෙම මුල්ම ජීවියා ඒක සෛලික වන අතර මෙන්න මේක නිර්වායු ජීවී. දැන් highlight වෙනවා නිර්වායු කියලා. නිර්වායු කියන්නේ මෙයාට ඔක්සිජන් ඕනුනේ නැහැ. ඔක්සිජන් ඕනුනේ නැහැ. ඒ වගේම විෂම පෝෂී ජීවියෙක් වුණා. විෂම පෝෂී කියන්නේ තව කෙනෙක් මත යැපෙන අය. විද්‍යාඥයන් විසින් ආදි සූපේ මුල්ම ජීවි සෛල නිර්මාණය පරීක්ෂණාත්මක පෙන්වනවා. මම කිව්වේ අර පරීක්ෂණයක් අර විදියට කළා. ඔයගොල්ලන්ට ඒ පරීක්ෂණේ නැහැ. හරිද? ඒ පරීක්ෂණයක් කළා ඒක හැල්ඩෙන් සහ ඔසාරින් කියන විද්‍යාඥයෝ තමයි මේක ඇත්තටම ප්‍රකාශ කළා ඒක ඔප්පු කරේ. නමුත් ඒ ගැන ඔයගොල්ලන්ට නැහැ. නමුත් දැනගන්න අර මම කිව්වා වගේ දෙයක් වෙනම වීදුරු බෝතලයක කැප්සූල් එකක් ඇතුලේ කරලා පෙන්නුවා. ඇත්තටම මෙහෙම දෙයක් වෙනවා කියලා. ඊට පස්සේ ජීවයේ මුල්ම ආකාරය සරලම ඒකසෛලික බැක්ටීරියාවේ. හරිද? ඔයගොල්ලෝ දන්නවා බැක්ටීරියල් එන ලෝකයේ මුලින්ම ඇතිවෙලා තින්නේ ඒකසෛලික ප්‍රාග්ඥස්ටික බැක්ටීරියා තමයි මුලින් ඇතිවෙලා තින්නේ. ඊට පස්සේ තමයි ප්‍රභා සංශ්ලේෂකයෝ ඇති වුණේ. ප්‍රභා සංශ්ලේෂක ජීවීන් නැති වුණේ. හරිද? ඊළඟට මෙන්න මේ මම ඒකසෛලික බැක්ටීරියා කියන එක highlight කරනවා නම් ප්‍රභා සංශ්ලේෂක කියන ඒකසෛලික ඇල්ගී කියන එකත් ඒකසෛලික ඇල්ගී ලෙස
ඇති වුණා. මම ඊළඟට විස්තර කරන්නම්. ඊළඟට මෙම වායුමය ඔක්සිජන් සහිත වායු ගොලයක් ඇතිව ආරම්භ විය දීර්ඝ කාලයක් තිස්සේ ඒක සෛලිකයන් දෙය ක්‍රමික විකාශන ලක්වීමෙන් බහුසෛලික ජීවීන් ආවා. හරි. මේ කාරණා මේ ඔයගොල්ලන්ට පේන ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ටියුට් එකේ හරියටම highlight කරගන්න. ටියුට් එක ගත්තේ නැති අය ආයතනෙ හිටලා ගන්න ඒ ටියුට් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක අරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මම රෙකෝඩින් එක දානකොට රෙකෝඩින් එක බලලා නැවත චුට්ටක් මේක බලන්න. හරි. ඔන්න ඔය කාරණා highlight කරගමු ඉක්මනට. හරියටම highlight කරගන්න. හරි නේද? හොඳයි. ඊට පස්සේ කොටසට එනවා. දැන් මෙහෙම ඒකසෛලික ජීවී ඊළඟට බහුසෛලිකේ වුණාලු ඒ අය එක් ආකාරයක ගොඩ නැගලු. හරි. මම ඔන්න දැන් පැහැදිලි කරන්න යන්නේ මේකෙදි මොකද්ද උනේ කියන කාරණේ තවදුරටත්. මේ බලන්නකෝ. දැන් මුල්ම ජීවීන් තමයි ප්‍රාග් සෛලික බැක්ටීරියා. බැක්ටීරියා කියන එක ගැන ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ප්‍රාග් සෛලික බැක්ටීරියා. මේ අය කවුද? විෂම පෝෂීන් ජීවි. විෂම පෝෂීන් කියන්නේ කවුද? විෂම පෝෂීන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ආහාර කියන්නේ වෙනත් කෙනෙකු මත රැඳිලා එහෙම නැත්නම් වෙනත් කෙනෙකු මත බලපාමින් එයාගෙන් ආහාර ගන්නයි. හරියට අපි වගේ. අපි විෂම පෝෂී. අපි මොකද්ද කරන්නේ? අපි ගස් හදන ආහාර මත යැපෙන්නේ. අපි කවදාත් ආහාර හදාගන්නේ නැහැ. ආහාර හදාගන්නේ නැහැ කියන්නේ කුස්සියට ගිල්ල උයා ගන්න එක නෙවෙයි. අලුතෙන් ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ අලුතෙන් නිෂ්පාදනය කරන්නේ නැති වුණාම මොකද්ද වෙන්නේ? ඒ අයට සිදු වෙනවා වෙනත් හදන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න. එහෙනම් නිකන් මෙහෙම උදාහරණයක්. අපි එළවලු වගා කරන්නේ නැහැ. අපිට ගොවියෙක්ගෙන් එළවලු ගන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක්. නමුත් මේකෙදි වෙන්නේ මොකද්ද? ගස් තමයි ආහාර හදන්නේ. අපි කොහෙන් ගියත් ආහාර ඉල්ල ගන්න ඕන ගස් වලින්. ඒ නිසා අපි විෂම පෝෂී. මෙන්න මේ අයගෙන් ඇති වුණා ප්‍රභා සංශ්ලේෂකයෝ. ඒ ප්‍රභා සංශ්ලේෂක ජීවි විදිහට අපි සැලකෙන ඇල්ගී අය. ඇල්ගී කියන්නේ කොළ පාට ගස් වගේ ඒවා. මේ අය ප්‍රභා සංශ්ලේෂක විදිහට කරනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරන්න ගත්තොත් විතරයි මේ අයට අපට ආහාර ලැබෙන්නේ. ඒ කියන්නේ මෙයාලා ස්වයං පෝෂී අය. ස්වයං පෝෂීන් කියන්නේ ස්වයං කියන්නේ තමා විසින්ම, පෝෂීන් කියන්නේ පෝෂණය වෙනවා. ස්වයං පෝෂීන් තමා විසින්ම පෝෂණය වෙනවා. අන්න ඒ නිසා ඔයගොල්ලෝගේ ටියුට් එකේ යටම මෙන්න මේ වාක්‍ය චුට්ටක් එතන මේක දාන්න ඕන. තාක් වෙලා චුට්ටක් බලන්නයි මත් මුල් කොටස් ටික අපි එදා කතා කරපු එක මම පොඩ්ඩක් කතා කරගෙන ගියේ සා වීඩියෝ එක බලන්න පුළුවන්. අන්තිම චුට්ටක් මේ ගානටම 8:30ටම ඔයගොල්ලෝ එන්න බලන්න. ඒක මගේ අනිත් ක්ලාස් එක ඉවර වුණ ගමන් මම මේ පාඩම ඔයගොල්ලන්ට වෙනවා ඉන්ටර්වල් එකක් නොදී. මේ මමත් එන නිසා ඔයගොල්ලෝ ඉක්මනටම සහභාගී වෙන්න අනිවාර්යයෙන්ම. හරි. එතකොට අර මම කිව්වා වගේ මුලින්ම ප්‍රාග්සෛලික ජීවීන් මුලින්ම ඇති උනේ. දැන් මේ අය පෘථිවියේ හිටියහම මෙයට ආහාර නැති වුන නිසා ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය ආවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවද මෙන්න මෙහෙම කාරණයක්.
මේ කාරණේ සමහර විට අහලා ඇති කවුද ගොඩ බිමට මුලින්ම ආපු ජීවි? ඔයගොල්ලෝ එහෙම එකක් අහලා තියෙද? දැන් වතුරේ ඉන්න සත්තුන් කවුද? වතුරේ ඉන්නේ කවුද? මත්ස්‍යයින්. very good. මත්ස්‍යයින්. වතුරේ ඉන්නේ මත්ස්‍යයින් අල්තයන්නේ මත්ස්‍යයින්. ඔයගොල්ලෝ දන්නවද මේකට කියනවා නමක් මත්ස්‍යයින්ට කියන නමක්? ඔයගොල්ලෝ 8 වසරේදී සයන්ස් වලට ඉගෙන ගත්තද එක් රාජධානී. ඒ කියන්නේ මෙන්න මේ වචන ඉගෙන ගත්තද? නිඩාරියා ඊට පස්සේ ආර්ට්‍රොපෝඩා මොලුස්කා වගේ වචන ඉගෙන ගත්තද? මේ වර ඉගෙනගෙන ඇති. නේද? මම නෙවෙයි ඔයගොල්ලන්ට අට කරේ. නිසා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ඇති එක. මේ මත්ස්‍යයින්ට වචනයක් කියන මේ වචන දුන්නයි කියලා බය වෙන්න එපා. මත්ස්‍යයින්ට කියනවා fish case. මාළුන්ට කියන්නේ fish. නමුත් මේව ලතින් වචනේ නේද fish case කියලා. දියේ මාළු ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙච්ච අයට කියනවා උභය ජීවීන්. කවුද? උභය ජීවීන්. උභය ජීවීන් කියන එකේ තේරුම මොකක්ද? උභය ජීවීන්. අන්සරන්න පුළුවන්. TI ගොඩයි ජීවත් වෙන්න පුළුවන්. අනිත් අය තව කෙනෙක් මට පොඩ්ඩක් කියන්න. උභය ජීවීන් කියන්නේ කවුද? මේ ඔයගොල්ලෝ දන්න දෙයක්. කවුද මේ කියන්නේ? දියගොඩ දෙකෙහිම වසන. දියගොඩ දෙකෙහිම වසන කියලා එකක් කිව්වා. උභය ජීවීන් කියන්නේ දියයි ගොඩයි දෙකෙහිම වසනයි නෙවෙයි. උභය ජීවීන් කියන්නේ දියගොඩ දෙකම වසනයි නෙවෙයි. ඇත්තද වරුද? ඔව් සමාධි කියන්නේ. කියන්නේ. සමාධි කියන්නේ ඇහුනේ. සිග්නල් පිටපත නැද්ද? කවුද උභය ජීවීන් කියන්නේ? ඔගොල්ලෝ හුරු වෙලා ඉන්නේ සමහර ඒවා අර කටට එනවට ඒ කියන්නේ මේක මේ පොඩි වැරද්දක් තියෙනවා මේ සමහර ගුරුවරු වැරදියට උගන්වනවා මේක. ඔගොල්ලෝ මේ වචන ඉගෙන ගත්තේ කාගේ හරි ගුරුවරයෙක්ගෙන් වෙන්නේ නැති. උභය ජීවීන් කියන්නේ දියයි ගොඩයි දෙකේම ජීවත් වෙන අය නෙවෙයි. උභය ජීවීන් කියන්නේ ජීවයේ එක් අවධියක් දියේ තවත් අවධියක් ගොඩක් ජීවත් වීම සඳහා අනුවර්තන දරන අය. අයිමත් අහගන්න හරිය වචනේ. උභය ජීවීන් යනෝ ජීවිත කාලයේ එක් අවධියකදී දියේ ජීවත් වෙන්න අනුවර්තන දරන සහ පසුව ගොඩ ජීවත් වීම සඳහා අනුවර්තන දරන අය. උදාහරණයක් කියන්න. මෙන්න මෙහෙමයි. හරිද? උභය ජීවියෙක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ගෙම්බා සලකන්නේ උභය ජීවි. ගෙම්බා උභය ජීවියෙක් වෙන්නේ මේකයි. ගෙම්බාගේ ඔයගොල්ලෝ 8 වසර ඉගෙන ගත්ත ජීවන චක්‍ර මතකද? ජීවන චක්‍ර කියලා පාඩමක් තියෙනවා. මේකේ ගෙම්බාගේ පළවෙනි ජීවන චක්‍රයේ නම මොකද්ද? is ගෙඩියා. ඉස්ගෙඩියා. මේ ඉස්ගෙඩියා මෙයාව කොහෙද ඔයගොල්ලෝ දකින්නේ වතුරේ? ජලයේ. හරිනේ. ඔයගොල්ලෝ නිකන් ආසාවට අනේ මෙයා දියගොඩ දෙකේම ජීවත් වෙන්න පුළුවන් කියලා නිර්වචනය අනුව මේ ඉස්ගෙඩිය ගෙනල්ලා ගොඩින් තියනකො ආදරයට. ඔය වතුර ටිකක් නැන් ඒ ටික පිහදාලා දාලා ගෙනත් තියා ගන්නවා. එයා ඒ අවධියේදී ගොඩට ගෙනාවට එයාට ජීවත් වෙන්න බෑ. එයාට ජීවත් වෙන්න බෑ. එයා කොහෙද වතුරට අනුවර්තන දක්වන්නේ? එයා ඒ කාලයේදී ජීවන චක්‍රයේ අවධියකදී වතුරේ ජීවත් වෙන්නත් ඊළඟ අවධිය එයා ඒ අවධිය පාස් කළ ගෙම්බ වෙනවා. ගෙම්බ වුණාම එයා අනුවර්තන දක්වන්නේ කොහේ ජීවත් වෙන්නද? ගොඩ ජීවත් වෙන්න. එපාරගේ ගෙම්බ වතුරේ තින්නව නේද කියලා. වතුරට යනවා. ඒත් එතමනේ ලබා ගන්න. නමුත් වතුර ඇතුලේ ඉඳන් එයාට හුස්ම ගන්න බෑ. ගෙම්බා කියන සතාට හුස්ම ගන්න පුළුවන් වෙන්නේ කොහොම හිටියොත්ද?
ගෙම්බගේ ඇතුලේ කටෙන් හුස්ම ගන්න පුළුවන් සහ පෙනහැලි තියෙනවා. එයාගේ කටේ විශේෂත්වයක් තියෙන ඒ කටේ තියෙන සමෙන් එයාට හුස්ම ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පෙනහැලි තියෙන අපේ වගේ පෙනහැලි ඉක්වලා. ඒ නිසා මෙයා වතුරේ ගිහිල්ලා හුස්ම ගන්න කිව්වොත් මොකද වෙන්නේ? පෙනහැලි තුල වතුර යනවා. හරිද? හොඳට මතක තියාගන්න. ඒ නිසා ගෙම්බා කියන අවධියේදී ජීවන චක්‍රයේ මේ අවධියේදී ආ ගොඩබිම සඳහා නුවර්තන වෙනවා. එහෙනම් උභය ජීවීන් කියන දියගොඩ දෙකේම ජීවත් විය හැකි ජීවීන් නෙවෙයි. ජීවන චක්‍රයේ එක් අවධියකදී ජලයේ වෙනත් අවධියකදී ගොඩබිමත් ජීවත් වීමට අනුවර්තන දක්වන ජීවීන් උභය ජීවීන් වේ. හරිද? ඔන්න ඔක හරියටම ඉගෙන ගන්න. කිඹුලට එහෙම ප්‍රශ්නයක් නැද්ද? කිඹ්බ කියන්නේ කවුද ඇත්තටම? නෑ සර් කිඹුලට. කිඹුලත් එහෙමයි. කිඹුලා අයිති වෙන්නේ උභය ජීවියෙක් නෙවෙයි හැබැයි. ඒකත් චුට්ටක් මතක තියාගන්න. කිඹුලා අයිති වෙන්නේ කවුද? උරගයින්ට. හරිද? කිඹුලා උරගයින්. කිඹුලා කියන්නේ ගොඩ බිමටම ආවෙනික වෙච්ච අය. මම ඒකත් මේ ජීවීන් ගැන කතා කරගෙන ඉන්නම්. දැන් වතුරෙම ජීවත් වෙන්න අනුවර්තන දැන් මේ දෙන්නගේ අතරමැද එක්කන තමයි මෙයා. මේ මත්ස්‍යයින්ට වතුරෙම විතරයි ඉන්න පුළුවන්. ඒ නිසා තමයි යාත් තුළ තියෙන පෙනහැලි නෙවෙයි. කර්මත්. මාළුවේ ගෙදරට ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල ඔයගොල්ලෝ දන්නවා අම්මලා තාත්තලා හොඳටම අයිම බොඩි කපන්න දන්නවා. එම්බාම් එක සුපිරියටම කරනවා. කියන්න කලින් එම්බාම් කරනවා. ඒතර ඔයගොල්ලෝ බලන්නේ කර්මල් දෙක අරිනවා. කර්මල් දෙක අරිනකොට ඒ අය කර්මල් වලින් හුස්ම ගැනීම සඳහා වතුරේ හුස්ම ගැනීම සඳහා තමයි මේව දාලා. මම කිව්වේ මේ උභය ජීවීන් දැන් උරගයින් කියන අය ගොඩබිම ඉන්න නිසා පෙනහැලියව හොඳට වර්ධනය වෙනවා. මේ අයගේ උභය ජීවීන් කියන්නේ මේ දෙක අතරමැදිය. ඒ කියන්නේ එයාලා ගොඩට එන්න දක්වපු එදා අතීතයේ පෘථුවියේදී මුලින්ම වතුරේ ඉන්න ජීවීන් ඇති උනේ. ඔන්න වතුරේ ඉන්න ජීවීන් ටිකෙන් ටික ගොඩට එන්න ගත්තා. ගොඩට එනකොට ඒ අයගේ එක අවධියක් තියුණ උභය ජීවීන් කියන්නේ. ඒ උභය ජීවීන්ගේ අර කිව්ව විදිහට උභය ජීවීන් කියන්නේ ජීවන චක්‍රයේ පළවෙනි අවධිය ගොඩාක් වෙලාට පළවෙනි අවධිය වතුරේ දෙවෙනි අවධිය ගොඩක් ජීවත් වීමට අනුවර්ත දක්වන අය. පස්සේ මේ අයගෙන් පස්සේ උරගීන් නැති වුණා. ඒතර ඉබ්බා කිඹුලා කියන අය අයිති වෙන්නේ උරගීන්. ඒ අය හොඳටම ගොඩ ජීවත් වෙන්න ආසයි. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. උභය ජීවීන්ගේ හැම තෙතයි. ගෙම්බගේ හැම ගෙම්බේ කාවට පස්සේ බලන්න මේ එයාට කිස් දෙන්න යන්න එපා කුමාරයෙක් වෙන්නේ නැහැ හොඳ ඒ කතන්දරවල ගෙම්බගේ හැම තෙතයි. සෙවලයි. උරගීන්ගේ හැම ඇත්තට මොන වගේද? උරගීන් කවුද? සර්පය. ගොරෝසුයි very good. හැම ගොඩාක් වියලි. ඔයගොල්ලෝ ගෙදරට එන ඔයි තලගොයි ඒ වගේම ගෙදර ඉන්න ඔයි හූනගේ ඉඳන් කටුස්ස තලගොයා මේ කබර කිඹුලා ඔයි වංශ ටික ඒ වගේම සර්පය ඔක්කොම අයිති වෙන්නේ උරගෙයි. මෙයාගේ හැම සම්පූර්ණයෙන්ම වියලි. මෙයාලා වියලි බව නැති කරගන්න විශේෂයෙන් කිඹුලා ඒකයි වතුරට ගිහිල්ලා ඉන්නේ. වතුරට ගිහිල්ලා. නැත්තම් හොඳට මතක තියාගන්න කිඹුලා වතුර ඇතුලේ මේ ඒ ඇතුලේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. එයා ගොඩ ඉන්න කෙනෙක්. එතකොට උභය ජීවීන්ට අපි කියනවා මේකෙදි අපි භාවිතා කරන්නේ මේ ලතින් වචනේ විද්‍යාවේදී ඇම්ෆිබියා කියලා. ඇම්ෆිබියා. උරගීන්ට කියනවා රෙප්ටීලියා. රෙප්ටයිල් කියලා ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් දන්නේ නැති රෙප්ටීලියා. මේ වචන දෙන්නේ ඔයගොල්ලන්ට ඉදිරියේදී ඕන වෙන නිසා. එහෙනම් මත්ස්‍යන් ෆිෂ් කේස් මුලින්ම එහෙනම් ඇත්තටම මේ වගේ ප්‍රාක්ෂයිලික ජීවීන්ගෙන් ප්‍රභා සංශ්ලේෂක ඇල්ගී ඇති වුණා. දැන් ජලයේ අර ඕගොල්ලන්ට මතක ඇති ඒකසෛලික අයගෙන් බහුසෛලික අය ඇති වුණා. ඒකසෛලික කියන්නේ එක සෛලයක් තියෙන අය, එක සෛලයකේ ඉන්න අයගෙන් බහුසෛලිකය ඇති වුණා. සෛල ගොඩාක් තියෙන අය. ඒතකොට වතුරේ මුලින්ම ඇති වුණේ මත්ස්‍යන්. ඒ මත්ස්‍යන් පස්සේ උභය ජීවීන් ඇති වුණා. උභය ජීවීන් කියන්නේ ඇම්ෆිබියා වගේ අය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගෙම්බ වගේ අය. ඔය වගේ සතුන්. ඊට පස්සේ උරගීන් බඩගාගෙන යා හැකි අය. මේ අය ගොඩ බිමට ආවා. ඔන්න මුල් වරටම ගොඩ බිමට එන්න ගත්ත මේ අය. දැන් මේ අයගෙන් ඇති වුණා මෙන්න මේ අය. කවුද? පක්ෂීන් ඇති වුණා. පක්ෂීන් මෙයාට කියනවා ආවේස් කියලා. පක්ෂීන් ඇති වුණා. ඒ කියන්නේ ගොඩට ආවා ජීවීන්. ගොඩට ආවට පස්සේ අහසත් තරණය කරන්න ගත්තා ඊළඟ කාලේදී. දැන් බලන්න මේක වෙච්ච දේ පෘථිවියේ සම්භවයේදී හරි ලස්සන අපූර්ව දෙයක් වෙන්නේ.
වතුරේ ඇති වෙච්ච ජීවීන් ටික දැන් ගොඩට ඇවිල්ලා ගොඩෙන් අහසට ගිහින්. මේ අයගේ පක්ෂීන්ගෙන් පස්සේ ඇති වුණා. ඒ කියන්නේ මේ අයට අපි කියනවා මමාලියා එහෙම නැත්නම් ශීරපායි. ශීරපායින් කියන්නේ කවුද? කිරිබී වැඩන අය. අපි සාමාන්‍යයෙන් කියනවා ශීරපායින් කියන්නේ කිරිබී වැඩෙන අය කියලා. අපි යෝගයට කියනවා මමාලියා කියලා. මේකේ තව වර්ගයක්, හරිම වර්ගයක් ඉන්නවා. ඒ තමයි කලල බන්ධයක් සහිත ජීවීන්. කලල බන්ධයක් සහිත ජීවීන් තමයි මමාලියා වංශයට ඇතිනේ. කිරිබී වැඩෙන කියන වචනේ නිවැරදි. මේ කිරිබී වැඩෙන මමාලියාවන්ගේ එක උප කොටස් තව තියෙනවා. ඔය කියන්නේ ඉච්චර ගැඹුරට උගන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ට 10 වසරට යනකොට තව ඕන වෙයි. නමුත් මේ වචන දැනගන්න. දැන් බලන්න මේ ජීවීන් ඇති වෙච්ච ක්‍රමිකත්වයේ පිළිවෙල දූරාවලිය හයිරාකි කියලා අපි මේකට කියන්නේ පිළිවෙලට. ඒක මත්ස්‍යයන්ගේ උභය ජීවීන් ඇති වෙන උරගීන් ඇති වෙන ඊට පස්සේ පක්ෂීන් මේ අය. මේ වචන දෙක නම් පටලවා ගන්න එපා. හරිද? මම එක එක්සෑම් එකක දාලා තියුණා. දානවා ඉදිරියේදී ඔන්න. ඒක පොඩ්ඩක් ඔන්න මතක තියාගන්න. උභය ජීවීන්ගෙන් තමයි උරගීන් ඇති වෙන්නේ. හරිද? හරියටම ඒ කැලි ඉගෙන ගන්න. හොඳයි. මම අයිම චුට්ටක් ටියුට් එකට යන්නම් ඔයගොල්ලෝගේ මේ ටියුට් එකේ දීලා තියුණා අර මම කිව්වා වගේ අන්තිමටම ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳටම මේ යට තියෙන දීර්ඝ කාලයක් තිස්සේ එකසෛලික දේහ ක්‍රමික විකාශනය වෙලා උඩ බහුසෛලික ඇති වුණාලු. එම බහුසෛලික ජීවීන්ගෙන් පටක අවයව පද්ධති ක්‍රමිකව ගොඩනැගිලා ශාක හා සත්ත්ව සෛලය ඇති වුණාලු. ඊළඟ පැත්තේ තියෙනවා ආරම්භක බහුසෛලික ජීවීන් නිඩාරියාවන් ඇතැම් ඇනලීඩාවන් සහ මුල්ම ආට්‍රොපෝඩාවන් විය. ඔන්න මම ඔන්නතටත් එන්න. හරිද? මේ කතාව මම කියන්න ඕන. ඊට පස්සේ මත්ස්‍යයන් ගැනත් තියෙනවා. අපි එතනටත් එමු. දැන් මම මේ උඩ එක ඔයගොල්ලෝ ලිව්වා ටියුට් එකේ යට කොහේ හරි ලිව්වා. හරිද? නැත්නම් පොතේ හරි ඔයගොල්ලෝ ලියාගත්තා. ටියුට් එකේ ලියනවා ටියුට් එකේ තියෙන අනිවාර්යෙන්ම හරිද? දැන් අපේ ජීවි වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි දැන් ජීවි බෙදෙනකොට බෝඩ් එක මෙතන පේනවා ඔයගොල්ලන්ට. ජීවීන් කියන අය මේ ජීවීන්ගේ එක වර්ගයක් ඉන්නවා මම මෙහෙම බෙදන්නම්. ඒ තමයි අපෘෂ්ඨ වංශීන් කියන්නේ. අපෘෂ්ඨ වංශී. අනිත් එක අපි කියනවා පෘෂ්ඨ වංශී. අපෘෂ්ඨ වංශීන් හා පෘෂ්ඨ වංශී. කවුද මේ අපෘෂ්ඨ වංශීන් හා පෘෂ්ඨ වංශීන්? අපෘෂ්ඨය කියන්නේ කවුද? කොඳු වැටපලක් නොමැති අය. කොඳු වැටපලක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨ වංශීන්. පෘෂ්ඨ වංශීන් කියන්නේ කොඳු වැටපලක් තියෙනවා. ඇත්තටම ඕගොල්ලෝ මේ බලන්න මාළුවෙක් අරගෙන මං කිව්වේ අර ගෙදර අර එම්බාම් එක කරනවා කියලා. ඒ කරාම ඕගොල්ලෝ කන වෙලාවෙත් මාර ලස්සනට මේ කටු ටික ගලවන කනවනේ. මැද ලස්සනටම තියෙනවා පෘෂ්ඨය. එතකොට කශේරුකාවක් තියෙනවා. සුසුම්නාව ගමන් කරන එක. ඒ අයගේ ඇත්තටම මත්ස්‍යයන්ගේ මෙහෙම තියෙනවා. ඔයගොල්ලෝ උභයජීවී ගෙම්බෙක් වගේ චුට්ටක් ඔයගොල්ලෝ මැරිලා හිටියොත් වගේ පොඩ්ඩක් ඕනනම් පීයකින් කපලා බලන්න. එතකොට ඔයගොල්ලෝ දකින්න පුළුවන් මා ඒ ගෙම්බෙක්ගේ උනත් මැද ඒ වගේ කටු පද්ධතියක් තියෙනවා. මේ වගේම තියෙනවා. මේ පක්ෂීන්ගේ සහ ශීරපායින්ගේ තියෙනවා. හරිද? මම ඔයගොල්ලන්ට ඇඟ කප්පු එකක් සමහර අවස්ථාවක වෙනුවත් ඔයගොල්ලෝ දකිවි ඒවා. ඒතර පෘෂ්ඨ වංශීන්ගේ තියෙනවා. අපෘෂ්ඨ වංශීන් කියන්නේ මෙයාගේ ඇඟේ නැහැ. අපෘෂ්ඨ වංශීන් වර්ග මේ අය ඉන්නේ. ඒ තමයි නිඩාරියාවන්. මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා අය. හොඳද? මෙන්න දැන් ඉගෙන ගත්තා අය. කියන්නේ 8 දී ඉගෙන ගත්තා. හැබැයි නැවත මතක් කරගන්න. නිඩාරියාවන් ඉන්නේ. නිඩාරියා කියන්නේ සීලෙන්ටරේටාවන් තමයි. මට උදාහරණයක් කියන්නකෝ සීලෙන්ටරේටා නිඩාරියා දැන් නම මතකත් නැතුවද නේ? ගිය අවුරුද්දේ කොවිඩ් මාවනේ කොරෝනා මාවනේ. නිඩාරියාවන් විදිහට කවුද සැලකෙන්නේ? සීලෙන්ටරේටාවන් විදිහට. දන්න කෙනෙක්? මුහුදු මල. මුහුදු මල. ආහා. දෙපියන් බෙල්ලා? අපෝ නෑ. එයා මොලුස්කාවේ. මුහුදු මල කියන්නේ නැහැ. මුහුදු ඇනිමනි කියලා කෙනෙක් ඉන්නවා. මුහුදු මල් කියන අය වැරදි. මුහුදු මල නෙමෙයි මුහුදු කැකිරි කියලා කෙනෙක් ඉන්නවා. ඒකයිනොඩර්මේටාවන්ගේ. ඒ නිසා ඒක චුට්ටක් ඔයගොල්ලෝ හදාගන්න. සමහර ඒ පොයින්ට් ඔයගොල්ලන්ට ඉගෙන ගත්තේ වැරදි ඇති. මේ මම උගන්වන්නේ අලුත් සිලබස් එකක් අද හොඳද? නිව් සිලබස් ඔයගොල්ලෝ සමහර වෙලාවට
all syllabus ඉගෙන ගත්තා නම් පොඩි ගැටලුවක් එනවා. ඒවල වචන වැරදි. හරිද? ඒ වචන වැරදි. ඒ නිසා මේ හරියටම චුට්ටක් ඒක අවබෝධයෙන් ඉගෙන ගන්න හොඳයි. නිඩාරියාවන්ට මුහුදු ඇනිමනි හරි. හරිද? මම උදාහරණ කීපයක ලියන්න. මුහුදු ඇනිමනි. මේ ඉස්සරම හිටපු අය නෙමෙයි. නමුත් මේ ඉන්න අය හොඳද? මුහුදු ඇනිමනි හිටියා. ඒ වගේම තමයි සාමාන්‍ය අපි කියනවා ඒ වගේම කියන්න පුළුවන් ජෙලිෆිෂ් ඔබීලියා කියලා අපි කියනවා. ජෙලිෆිෂ් වර්ග ඉන්නවා මේකටම ඇති වෙන්නේ. ජෙලිෆිෂ් හොඳද? හරිද? ඔබීලියා කියලා. එයා මාළුවෙක් නෙවෙයි ජෙලිෆිෂ් කිව්වට එයා ජෙල් එක වගේ අර කෑල්ලක් තියෙන්නේ. හරිද? මේ shopping bag කෑල්ලක් වගේ. නිඩාරියා. ඊට පස්සේ නිඩාරියාවන්ගෙන් පස්සේ කවුද හිටියේ? ඇනලීඩාවන් නැති වුණාලු. ඇනලීඩාවන්ට අයිති වෙන්නේ පත්තෑ පණුව කියලා සත්තු ඉන්නේ. පත්තෑ පණුව. මේකට කියනවා විද්‍යාත්මක නම නම් නෙරේස් කියලා. නෙරේස් කියලා. නමුත් පත්තෑ පණුව කියලා කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ මේ ඇනලීඩාවන්ගෙන් ඇති වුණා ඊළඟට කවුද? මොලුස්කාවන්. මොලුස්කාවන් කවුද? අන්න ඒකට නම් හරියි. මොලුස්කාවන්ට අයිති වෙනවා ගොළු බෙල්ල, හම්බෙල්ල, හත් බෙල්ල, දෙපියල් බෙල්ල, අටපියල්ල, ඒ වගේම ගෙදරට ගෙන බූවල්ලෝ වර්ග, ඒ වගේම දැල්ලෝ වර්ග, ඒ සියල්ලම අයිති වෙන්නේ මොලුස්කා. මම උදාහරණයක් විදිහට ලියන්නම් ගොළු බෙල්ල. ගොළු බෙල්ල. මේ අය ඇති වෙනවා. ඊළඟට කවුද ඇති උනේ? මේ අයගෙන් ආර්ට්‍රොපෝඩා අය ඇති වුණා. ආර්ට්‍රොපෝඩා. පෝඩා ගන්න එපා දෙමළෙන් මොකක්ද ඒක? වෙන වචනයක් නේද? ආර්ට්‍රෝ කියන්නේ සංදි. පෝඩා කියන්නේ පාදකයෝ. සංදි පාදකයෝ තමයි ආර්ට්‍රොපෝඩා. ආර්ට්‍රොපෝඩා අය ඇති වුණා. ඒ කියන්නේ කැරපොත්තා වගේ අය ඇති වුණා. ඒ කියන්නේ මේ ලෝකයේ එක වර්ගයක් ඇති වුණා අපෘෂ්ඨ වංශීන් විදියට. ඒ කියන්නේ අපෘෂ්ඨ වංශ කියන අතරම දියුණු නැහැ. මේ අය ගොඩාක් වෙලාවට හොඳට බලන්න මේ වතුරේ ඉඳලා ඊට පස්සේ ගොඩට ආවා. හැමෝම ඇත්තටම බලන් ගියාම මේ ප්‍රකාශ වලින් වතුරේ ඉඳන් තමයි ගොඩට ඇවිත්. වතුරක ඉඳලා තමයි මේ අය ගොඩට ඇවිල්ලා තියෙන්නේ බලන් ගියාම. ඒ කියන්නේ මේ අය මේ ශ්‍රී ලංකාවේ මුහුදු ඇනිමනි අය ඇත්තටම සාගරවාසී අය ගොඩක්. ඊට පස්සේ තමයි මේ ඇනලීඩා පත්තෑ පණුව මෙයාගේ අනිත් කෙනෙක් ඉන්න ඕගොල්ලෝගේ මේ ඕගොල්ලෝ ගෙවල් වල සමහරට දකින්නවත් ඇති චූසක දෙපැත්තේ තියෙන කූඩැල්ලා කියන සතා. එයාත් වතුරත් එක්ක ගොඩාක් නෑදෑකම් කියත් එතමන පරිසරේ ඉන්නේ. මොලුස්කා නම් අනිවාර්යයෙන්ම වියලි පරිසරයේ තියෙනවා. ගොළු බෙල්ල වගේ අය සමහර තෙත අය. මට කියන්න ඕනේ මේ අය මේ වතුරේ ඉඳලා එන්නේ. ආර්ට්‍රොපෝඩා අය ගොඩාක්ම අනුවර්තන වෙලා ගොඩ බිමට ආව එකයි. කැරපොත්තු වගේ අය, ඒ වගේම කකුලුවෝ වර්ග කකුලුවෝ නම් ජලාශවලමයි ඉන්නේ. කියන්නේ මේ තාම මෙයාලා වතුරත් එක්ක නෑදෑකම් කියන්නේ. හැබැයි පෘෂ්ඨ වංශීන් වෙනකොට දැන් දියුණුයි. දියුණු වෙන්න මොකද උනේ? මත්ස්‍යයන් එයාගෙන් උභයජීවීන් ඇති වුණා. කේ උරගයින් නැති වුණා. ගොඩබිමට ආවා. ඊට පස්සේ පක්ෂීන් නැති වෙලා ශීරපායින් ආවා. ශීරපායින් ආවා. හැබැයි හොඳට මතක තියාගන්න සමහර ශීරපායින් වතුරට යනවා. ගොඩට ඇවිල්ලා සමහර වතුරේ ඉන්න ශීරපායින් තල්මස් වගේ අය ශීරපායි විදිහට අපි සලකනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සමහර අය අහසේ පියාගෙන ඒ තමයි වවුල. ඒ වවුල කියන්නේ හොඳට මතක තියාගන්න ශීරපායෙක් පක්ෂියෙක් නෙවෙයි. වවුල කියන්නේ ශීරපායි සතෙක්. කොහොමද මෙන්න මෙහෙම වුණා. ඒකයි අපි කිව්වේ දැන් මම ඔයගලන්ට අයිමත් ටියුට් එක පෙන්නන්නම්. මෙතන පොයින්ට් එක එකයි විස්තර කරේ මම. ඒ තමයි ආරම්භක බෞසයිලික ජීවීන් ලෙස නිඩාරියාවන්, ඇතැම් ඇනලීඩාවන් සහ මුල්ම ආර්ට්‍රොපෝඩාවන් දැක්විය හැකි කියලා. අන්න එතන හයිලයිට් කරගන්න ඕන ඒ වාක්‍යයේ බලන් ගියා මේ ගොඩාක් දේවල් හයිලයිට් කරගන්න තියෙනවා. එන්න මෙතන නිඩාරියාවන්, ඇනලීඩාවන්, ආර්ට්‍රොපෝඩාවන් දැක්විය හැකිය කියන එක හයිලයිට් විය යුතුයි. මත්ස්‍යයන් මුල්ම පෘෂ්ඨවංශීය ජීවි. හරිද? මත්ස්‍යයන් කියන්නේ මුල්ම පෘෂ්ඨවංශීය ජීවි කාණ්ඩය ලෙස සැලකෙන අතර ඔවුන්ගෙන් උභයජීවීන්. හොඳට බලන්න උභයජීවීන් හොඳද? ඔයගොල්ලෝගේ මම එකයි කිව්වේ MCQ එක වරද්දලා උරගීන් කියලා ගහලා ඔයගොල්ලන්ට හරිද වැරදිද කියලා චෙක් කරන්න දාලා ඇති. ඔයගොල්ලන්ට අහුවෙන්නේ නැති වොන්න මත්ස්‍යයන් ඇති වෙන්නේ උභයජීවීන්. උභයජීවීන් කියන්නේ දියගොඩ දෙකේම නෙවෙයි කියන එක හරියටම ඉගෙන ගත්තද? ඒ තමයි එක්තරා අවධියක් ජීවන චක්‍රයේ එක්තරා අවධියක් දියේ අනිත් අවධිය ගොඩේ ජීවත් වෙන අනුවර්තන දක්වන අය. ප්‍රථම ගොඩබිමට පැමිණි ජීවියා කවුද? උභයජීවීන්. හොඳට මතක තියාගන්න ප්‍රථමයෙන්ම ගොඩබිමට ආවේ උරගයින් නෙවෙයි උභයජීවීන්. ඇයි ඒ? මං කිව්වේ නිර්වචනෙම තියෙනනේ උභයජීවීන් කියන්නේ එක අවධියක් දියේ ඉඳලා ඊළඟ අවධිය ගොඩේනේ. අන්න මුලින්ම ගොඩබිමට ආව පෘෂ්ඨවංශින් කවුද?
උභයජීවී. පටලවා ගන්න එපා හොඳද? ඔකේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක උගන්වන්නේ නැහැ. මුලින්ම ආවේ උභයජීවී සත්තු නෙවෙයි. ශාක හිටියා. උභයජීවීන් ගස් හිටියා ශාක. ඒ අය තමයි මුලින් ආවේ එච්චර ඕනේ නැහැ. දැන් තේරුණානේ වැඩේ. දැන් කොහේවත් ඔයගොල්ලන්ට පැටලෙන්න බෑ. මම අයිමත් කියන්නම්. මුලින්ම ওই ඒකසෛලිකයෙන් බහුසෛලික ඇති වුණාම ඒ අය තමයි නිඩාරියාවන්, ඇනලීඩාවන්, ආට්‍රොපෝඩාවන් ඇති වුණා. ඊට පස්සේ මොලුස්කා වචනේ නැහැ. නමුත් මොලුස්කාත් ඉන්න උතන. ඒ වගේම මත්ස්‍යයන් මුල් වරට පෘෂ්ඨවංශයෙන් වුණා. ඒ අයගෙන් ඊළාට උභයජීවීන් ඇති වුණේ. උභයජීවීන්ගෙන් පස්සේ ගොඩබිමට ආවෙත් මුලින්ම උභයජීවීන්මයි. හොඳද? ඒ අයමයි ගොඩබිමට ආවේ. උභයජීවීන් කාලයත් සමග පරිසරයට අනුවර්තන වෙලා දේහයේ සිදුවන වෙනස්කම් නිසා කවුද ඇති උනේ? උරගයින්. දැක්කද? ඊළඟට ඇති උනේ උරගයින්. සම්භවය වුණා. උරගයේ ජීවීන් දැන් උරගයින්ට වඩා උභයජීවීන්ට වඩා උරගයින් උභයජීවීන්ට වඩා භෞමිකව අනුවර්තන දක්වනවා. ඒ කියන්නේ ඇත්තටම අර කිව්ව ගෙම්බට වඩා බලන් ගියාම ඉබ්බ ගොඩාක් අනුවර්ත දක්වනවා. ඒ කියන්නේ උරගයින් එහෙම නැත්නම් බඩගාගෙන යන අය කියලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හඳුන්වන අය ඒ අය ගොඩාක් අනුවර්තනය දක්වනවා. හරිද? අන්නේ මේ කාරණා ඔයගොල්ලන්ට පේන කාරණා ටික ඉක්මනට highlight කරගමු. පටලව ගන්න නැතුව highlight කරගමු ඉක්මනටම. හරි. එතකොට ඔන්න පිළිවෙල මත තියන්න. මාළුන් ආවා, මාළුන්ගේ උභයජීවී ආවා, උභයජීවීන්ගේ උරගෙයින්. එතකොට මාළු වතුරේ හිටියේ උභයජීවී වතුර එක් කාලයක් ඉඳලා ගොඩබිමට ආවා. ගොඩබිමට ආපු මුල්මය උභයජීවී. ඒ උභයජීවීන්ගෙන් පස්සේ ගොඩබිම හොඳටම ජීවත් වෙන්න උරගෙයින් නැති වුණා. උරගෙයින්. ඒ උරගෙයින්ගෙන් පස්සේ ජෛව පරිණාමයේදී කියන්නේ මේක පරිණාමය කියන්නේ වෙනස් වීගෙන යනකොට පක්ෂීන් සහ ශීරපායීන් ඇති වුණා. උරගයින්ගෙන් සම්භවය වූ බව ප්‍රකාශ වෙනවා. ඔයගොල්ලෝ දන්නවද? උරගයේ කිටිය ඉස්සර එයා අද නැහැ. එයාට කියනවා ඩයිනෝසරයන් කියලා. ඩයිනෝසරයන් කියන්නේ උරග විශේෂය. උරගයේ එයා මේ ලෝකේ හිටියනම් ගොඩාක් ශක්ති සම්පන්න බල සම්පන්න කෙනෙක්. කොහොමද මේ ඩයිනෝසර් විනාශ වුනේ? දැනට සැලකෙන විදියට උල්කාවන් එහෙම නැත්නම් අහසේ ඔයි යන අහසේ ගමන් කරන එක් ග්‍රහ වස්තුන්ගෙන් කොටස් අපේ ගුරුත්වාකර්ෂණ නිසා පොළවට ඇදගෙන අපේ පොළවට පතිත වීම නිසා ඇති වූ විශාල පිපිරීම් වලදී එහෙම නැත්නම් විශාල ගිනි ගැනීම් වලදී මේ උරගයින් එහෙම නැත්නම් ඩයිනෝසරයන් විනාශ වුණා කියලා සැලකෙනවා. හරිද? ඊට පස්සේ තමයි ඇත්තම උරගයින්ගේ ඒතකොට පක්ෂීනෝයි ශීරපායනෝයි ඇති වෙලා. ඊළඟට පක්ෂීනෝයි ශීරපායනෝයි ප්‍රමුඛයෝ වුණා. දැන්ට බලන්න අපි තමයි ප්‍රමුඛයෝ ශීරපායන්ගේ කියන්නේ කිරිබී වැඩෙනවා කියන මමාලියාවන්ගේ ප්‍රමුඛයෝ වෙලා තින්නේ අපි. හරිද? හොඳට මතක තියාගන්න මිනිසා. ඒතර අනිත් ජීවීන් අපි පහත් කරලා පල්ලෙහාට දාගෙන අපි ඉන්නේ. හදිසියවත් උරගයෙන් හිටියනම් ඒ අය ප්‍රමුඛ වෙනවා කියලා මතයකුත් තියෙනවා. ඊළඟට ඔන්න දැන් ශීරපායන් ඇති වුණා කියන්නේ මිනිසා ඇති වුණා කියන එක නෙවෙයි මුලින්ම. ඊට පස්සේ ශීරපායන් විදිහට ඔයගොල්ලෝ හොඳටම දන්නවා කිරිබී වැඩෙන අනිත් සතුන් ඇති වුණා. කියන්නේ බල්ලෝ, පූසෝ වර්ග ওই වගේ ඇති වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා මිනිසා ඇති වුණේ වඳුරාගෙන්. වඳුරාගෙන් තමයි ඇති වුනේ. අන්න ඒ වඳුරෝ කට්ටිය මුලින්ම ඇති වෙන ගත්තා. ඒ වඳුරෝ ඊට පස්සේ ගස් වලින් බහැලා සමහර ඔයගොල්ලෝ දන්නවා රුක්වාසී කියලා වඳුරෝ හඳුන්වන්නේ රුක්වාසී. මේ අය ඊළඟට පොළොවට බැස්සට පස්සේ ඒ අයගේ දේහය ඔයගොල්ලෝ අහලා ඇති සාමාන්‍යයෙන් වඳුරා කියන සතා ඒ කියන්නේ වඳුරා කවදාවත් කකුල් දෙකකින් යනවද? නැහැනේ. කකුල් දෙකකින් යන්නේ නැහැ. එයා යන්නේ කකුල් හතරෙන්. යන්නේ. එයා කකුල් දෙක උස්සල යම් ආකාරයකින් එයාගේ කොණ්ඩ ටිකෙන් ටික කෙලින් වුණා. දැන් ඔයගොල්ලෝ ගෙදර සුරතා සතෙක් ඉන්නවා නම් බල්ලෙක් හරි පූසෙක් හරි හූරන්නේ නැත්තම්
චුට්ටක් බලන්න එයා කොන්ද කෙලින් කළා එයාට හරි අමාරුයි ඉන්න. හරිද? නමුත් කකුල් දෙක පොඩක් දිගයි එයාට යම් ආකාරයක හිටගෙන ඉන්න පුළුවන්. හාව හොඳටම බලන්න. අර වඳුරා ටිකෙන් ටික අනුවර්තන වෙලා කොන්ද කෙලින් වුණා. කොන්ද කෙලින් වුණා කියන්නේ ඍජු කායක් දක්වන්න ඕන. දක්වලා එයා මිනිසා ඇති වෙන්න හැකි වුණා කියලා හඳුන්වන්නේ. ඒතර ඇත්තටම මිනිසා මුල් වලට ඇති උනේ වඳුරාගෙන් නෙවෙයි මාළුන්ගෙන් කියලා තමයි සලකන්නේ. මාළුන්ගෙන්. මාළුන්ගෙන් ඉඳන් උභය ජීවී වර්ගය ඇති වෙලා කොහොම ඇවිල්ලා තමයි අන්තිමට වඳුරෙක් ඇති වෙලා ඒ වඳුරාගෙන් ඊට පස්සේ මිනිසා ඇති වුණා කියලා තමයි කියන්නේ. හරි. චූට්ටක් අපි ඒ කාරණාවට යන කලින් ඔයගොල්ලෝගේ ටියුට් එකේ උඩ ඔය ටියුට් එකේ ඒ පිටුවේ උඩම කොටසේ සාමාන්‍ය පොඩි ඉඩක් තියෙනවා උඩ තමයි තියෙන්නේ ඉඩ යට හරියන්නේ නැහැ නේද? නෑ. උඩම මෙන්න මේ මම බෝඩ් එකේ මේ හරිය ඇත්තටම චූටියට දාන්න මේ ඔයගොල්ලන්ට පේන ප්‍රමාණය චූටියට හරි ලස්සන චූටියට රතු පෑනෙන් වගේ මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන එක මේ ඩයග්‍රෑම් එක චූට්ටක් දාන්න ඕන මේ ඔක්කොම දාන්න හරියටම දාන්න ඕන මේ විස්තරය. ලියාගෙන අවසන් වුණ ගමන් මට පොඩ අත උස්සන්න එතකොට මට බලා ගන්න පුළුවන්. මේ වචන අතර වරහන් ඇතුළේ ඒවත් ලියන්න මොකද මේ ඔය ෆිෂ් කේස් ඇම්ෆිබියා රෙප්ටිලියා ආවේස් මමාලියා කියන ඒවා උනට ඉස්සරහට ඕන වෙන ඒවා හොඳද ඉස්සරහට ඕන වෙන ඒවා ඉස්සර කාලේ හිටියා ඔයගොල්ලෝ දන්නවා ඇති හෝමෝ නියන්ඩර්තාල් හෝමෝ ඉරෙක්ටස් වගේ අය අද මානවයාගේ නම් මොකද්ද හෝමෝ සාපියන් අන්න හරිය හෝමෝ සාපියන් නැත්නම් හෝමෝ සේපියන් කියලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ හෝමෝ සේපියන්ස්ලා අද ඇත්තටම අද ඉන්න අය අපි අපිට කියන්නේ හෝමෝ සේපියන් කියලා වචන දෙපාරක් කියනවා ඒ හේතුව තමයි අද මානවයා නූතන මානවයා කියන්නේ අපි බුද්ධිමත් ඔයි හෝමෝ කියන්නේ මානවයාට සේපියන් කියන්නේ බුද්ධිය සහිත කියන එක. එතකොට බුද්ධිය සහිත ජීවීන්ගෙන් අපි බුද්ධිය වැඩි කියලා අපි සලකනවා. අපි සලක ගන්නවද? මේ අපිමයි ලේබල් එක දෙන්නේ අපි බුද්ධිමත් කියලා. ඒ විද්‍යාඥයෝ විසින් කොහොමාරි මේ නූතන මානවයා කලින් අයට වඩා බුද්ධිමත් කියලා තමයි අය කියන්නේ. අපේ නූතන මානවයා ඇති වෙලා වසර මිලියනය 5ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 5යි. ඒ මුලින්ම ලෝකෙට මිනිස්සු ඇවිල්ලා අවුරුදු 120යි. ඔන්න ඒකත් මුලින්ම දැනගන්න. මුලින්ම ලෝකෙට මිනිස්සු ඇවිල්ලා ලක්ෂ 120ක් වෙන අවුරුදු. ඕක හරියටම දැනගන්න ඕනේ. මේ තැන් වලින් ප්‍රශ්න පටලවනවා. ඒක මම මේ කියලා දෙන්න හේතුව. මානවයා ඇවිල්ලා මිලියන 12ක් වෙනවා. මිලියන 12 කියන්නේ 1 2 3 4 5. එතකොට ලක්ෂ 120ක් මේ මානවයාගේ නූතන මානවයා ඇවිල්ලා කොච්චරද ලක්ෂ 5යි. ඒ කියන්නේ මිලියන භාගයයි. මේක ඔයගොල්ලෝ ටියුට් එකේ මම ටයිප් කරේ කොහොමද?
මිලියන 5ක් කියලා දෙන්නේ. හරි මිලියන 5 තමයි. බින්දු ගාන හරි නේද? හරි. ඒ බින්දු ගාන හරි. ලක්ෂ අරක මිලියන 12යි මේක මිලියන 5යි. මිලියන 5යි ලක්ෂ 50යි හරි. මිලියන. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් හිතන්න මෙතන පොඩි කතාවක් තියෙනවා. මිලියන 12කට කලින් මිනිහා ඇති වෙලා මේ නූතන මානවයා කියන කෙනා ආවනේ. දැන් මේ හෝමෝ අයගේ ආවනේ. හෝමෝ සේපියන්ස් කියලා කෙනා ආවනේ. හරිද? පන්ති ඉවර වෙන්නේ අපේ 10 මාර විතර වෙනවා. පන්ති ඉවර වෙන. හෝමෝ සේපියන් කියන අයනේ. මේ අයගේ දැන් මට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝගෙන් අහන්න. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔයගොල්ලෝගෙන් අහන්න ඕන. අද ඉන්න මේ අපේ මිනිහෙකුයි එදා අතීතයේ හිටපු මිනිහෙකුයි එකට හිටියොත් ඒ දෙන්න වෙනස්ද? අද ඉන්න මේ මිනිහෙකුයි එදා හිටපු එක්කෙනෙකුයි වෙනස්ද? ඔව්. අනිවාර්යෙන් පැහැදිලිවම වෙනස්. වෙනස් මම තව දෙයක් අහනවා. දැන් සාමාන්‍යයෙන් තව ජීවියෙක් ඇතිවන්නේ කෙනෙක් අතර විවාහයෙන්. ප්‍රජනකයෙන් බිහිවන්නේ ප්‍රජනනය කළා. මෙයයි ප්‍රජනනය කළා ළමෙක් බිහි කරයිද? දරුවෙක් බිහි කරයිද? කියන්නේ පරණ මානවයයි නූතන මානවයයි එකතු වෙලා. පරණ මානවය කියන්නේ හෝමෝ ඉරෙක්ටස් හෝමෝ නියන්ඩර්තාල් කෙනෙකුයි අද ඉන්න හෝමෝ සේපියනුයි මැරි කරලා බැඳලා ළමෙක් හදන්න පුළුවන්ද? බෑ. බෑ. කවදාවත් බෑ. හේතුව මේ මිනිස් වර්ගය වෙනස්. මේ මිනිස් වර්ගය වෙනස්, මේ මිනිස් වර්ගය වෙනස්. මිනිස් වර්ග දෙකක්. හිතා ගන්නවත් බෑනේ. දැන් අපිට මේ වෙනස තේරෙන්නේ නැත්තේ මේ මිනිස්සු නැති නිසා. කියන්නේ දැන් අදට හිටියනම් මේ මිනිස්සු අපි වෙන් කරයි සමහරට කොන් කරයි නැත්නම් ඒ අය අපිව කොන් කරයි. අපි වර්ග දෙකක්. හරියට මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ මේ කියන්නේ රූපෙන් එක වුණාට ඒ අය වෙනස්. දැන් ඔයගොල්ලෝ දන්නවද මදුරුවෝ ඩෙන්ගු මදුරුවෝ කියන්නේ එකක්. මැලේරියා බෝ කරන මදුරුවෝ එකක්. කියන්නේ මේ වාහකයෝ මේ මදුරුවෝ වර්ග දැන් හැම එකම එකම වර්ග නෙමෙයි. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන්න අර ඩෙන්ගු මදුරුවා කියලා සාමාන්‍ය මදුරුවෙක් එක්ක ප්‍රජනනය කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. එතකොට දැන් අපිට පේන්නේ හැබැයි ඔක්කොම එක වගේ කියන්නේ. ඒ වුණාට ඒ වෙනස් විශේෂ වෙනස්. ඒතර මේ මිනිසාට වඩා සම්පූර්ණ වෙනස්. මේ මිනිස්සු දෙවර්ගයයි. සමහරට ප්‍රජනනය කරන්න පුළුවන්. ඒ ජීවියා සමහරට විකෘති වෙන්න පුළුවන්. සමහරට වෙන්නේ නැහැ. විශ්වාස කරන්න මේ මිනිස්සු ඇතුළේ ලක්ෂ මිලියන 12ක් ගියේ. දැන් මිලියන 5ක් වෙනකොට අලුත් මානවය ඇවිල්ලා. ඔයගොල්ලෝ දන්නවද? වැඩි කාලයක් යන කලින් අලුත් මානවය ඇති වෙනවා. වැඩි කාලයක් යන කලින් අලුත් අය ඇති වෙනවා. සමහරට මිලියනයක් අතර කාලයක්. මිලියනයක් යනකොට අලුත් ජීවීන් ඇති වෙනවා. අලුත් ජීවීන් කියන්නේ අද ඉන්න අපි වගේ අය නෙවෙයි වෙනස් අය. ඒකට හේතුව මොකද්ද? අද ඔයගොල්ලෝ දන්නවා විකෘති ඇති වෙවි තියෙනවා මේ ලෝකේ. විකෘති ඇති වෙන්නේ වෙනස් වීම සිදු වෙන්නේ අලුත් ජීවීන් ඇති වෙනවා. හරිද? මේ ලෝකේ වෙනස් වීම වෙනවා. සමහරට තව නොබෝ කාලයකදී සමහරට අපේ යුගය නොවෙන්න පුළුවන්, ඔයගොල්ලෝගේ යුග නොවෙන්න පුළුවන්. තව අවුරුදු අපි මෙතනදී ගණන් කරන්නේ මේ මිලියනෙන් ගණන් කරනකොට අපි ගණන් කරනකොට 1000 2000 අවුරුදු 1000කින් 2000කින් සමහරට අවුරුදු ලක්ෂයකින් අලුත් ජීවි අලුත් මිනිස් කොට්ටාශයක් බිහි වෙන්න පුළුවන්. ඒ මිනිස්සු අපිට වඩා සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් මේක වෙන්න පුළුවන්. ඒතකොට පරිණාමයේදී ඔන්න මිලියන 12කට කලින් මිනිසා ඇති වුණා. මිලියන 5කට කලින් තමයි නූතන මානවයා දැන් ඉන්න මානවයා ඇති වෙලා තියෙන්නේ. හරිද? මේ නූතන එක්කෙනා මේ අපි ඇත්තටම අපි ඇති වෙලා තියෙන්නේ මේ මිලියන එකක්. ඒතකොට ඔයගොල්ලෝ highlight විය යුත්තේ මෙතන highlight කරගත යුත්තේ මෙන්න මෙතන එකක් තමයි මේ මානවයා සම්භවය වුණේ මිලියන 12කට කලින් නූතන මානවයා අපේ ඉන්න අද මානවයා මිලියන 5කට කලින් තමයි ආවේ. ඊළඟට සාගරය මත බිහි වූ ප්‍රභා සංශ්ලේෂයන්ගේ ක්‍රමිකව ශාක ලෝකයේ ඇති කරා මුලින් පරිණාමයෙන් නොදියුණු ශාකදීන් පසුව අපුෂ්ප ශාක හා සපුෂ්ප ශාක විදියට අන්න ගස් වර්ග බෙදුන මොන විදියටද මල් පිපෙන හා මල් නොපිපෙන. ඕගොල්ලෝ මෙන්න මෙතන ලියා ගන්න මෙන්න මේ ස්ථානයේ අපුෂ්ප යනු මල් නොපිපෙන සපුෂ්ප යනු මල් පිපෙන කියලා. අපුෂ්ප යනු මල් නොපිපෙන සපුෂ්ප යනු මල් පිපෙන ශාකයි. අයිමත් කියන අපුෂ්ප යනු මල් නොපිපෙන සපුෂ්ප යනු මල් පිපෙන ශාකයි.
අපුෂ්පයනු මල් නොපිපෙන සපුෂ්පයනු මල් පිපෙන ශාකයි. ශාක ගැන ඔයගොල්ලෝ ගොඩාක් ගැඹුරට 10 ඉගෙන ගන්නවා දැන්ම අවශ්‍ය නැහැ. එහෙනම් දැන් තේරෙන්නේ නැති පෘථිවියට ජීවීන් ආවේ කොහොමද ජීවීන් එක් වර්ගය ඇති උනේ කොහොමද කියලා ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති. හරිද? හොඳ අවබෝධයක් එන්නේ නැති ඒ පිළිබඳව කොහොමද ජීවීන් ආවේ කියලා සහ හයිලයිට් කරන ඒවා මේ විදිහට හරියට හයිලයිට් කරන්න මම ඔයගොල්ලන්ට දක්වලා තින්නේ මේ විදිහට මේ එක. හරි. ඉක්මනටම හයිලයිට් කරගමු. ඊට පස්සේ අපි කතා කරන්නේ පරිණාමය ගැන. සර් මානවයාගේ පරිණාමයේදී අවස්ථා 5යිද 4යිද සර්? ඔය අදහස් කරේ ඒකෙන් මොකද්ද? අර සර් හෝමෝ ඉරෙක්ටස් ඒ වගේ අවස්ථා ප්‍රධාන 3යි. ඕකේ උප අවස්ථාවක් තියෙනවා හෝමෝ ඉරෙක්ටස් කියලා. දැන් හිතන්න හෝමෝ නියැන්ඩර්තාල් කියන්නේ ඒ විශේෂයක් නෙවෙයි. අනෝක කට්ටිය වරද්දගෙන තියෙනවා. එතන වෙලා තියෙන්නේ හෝමෝ ඉරෙක්ටස් කියන වර්ගය. ඉරෙක්ටස් කියන්නේ කොන්ද කෙලින් කරගත්තා කියන එක. ඉරෙක්ටර් කියන්නේ අපි ඒකට ඉංග්‍රීසි වලින්. ඒතකොට ඉරෙක්ටස් කියන්නේ කෙලින් වුණාය. ඒතකොට හෝමෝ ප්‍රධාන 3යි ඉන්නේ. හරිද? ඒකේ උපකාණ්ඩ දෙකක් හස්සේ ඉන්නේ. එකයි කට්ටිය වරද්දගෙන තියෙන්නේ. ප්‍රධාන අය ඉන්නේ. ඒතකොට හෝමෝ ඉරෙක්ටස් අයගෙන් හෝමෝ නියැන්ඩර්තාල් අය කියන්නේ නියැන්ඩර්තාල් කියන කෙනෙක් නැහැ. ඔය හෝමෝ නියැන්ඩර්තාල් කියන අය ඔයගොල්ලෝ අර ඉතිහාසය ඉගෙන ගන්න අර මට මතක විදිහට බලංගොඩ මානවයා කියලා ඔයගොල්ලෝ ඉතිහාසයේ හැම දෙයක් තියෙද? බලංගොඩ මානවයා එහෙම එකක් නැද්ද දැන් සිලබස් වල? නැද්ද? අපේ කාලේ ඉගෙන ගත්තා. මේ මට ඉතිහාසෙ එච්චර මතක නැහැ මේ ওই කාරණාවලදී මේ හෝමෝ නියැන්ඩර්තාල්ලා අර කිව්ව බලංගොඩ මානවයෙක්. ඒතකොට ඒ අය අර ජීවින්ගේ වෙනස් විශේෂය පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒ කාලේ කියනවා ඉන්න අලල්ල පළල් වෙච්ච අය. ඊට පස්සේ තමයි හෝමෝ සේපියන් හදන්නේ. හෝමෝ සේපියන්ගේ දැන් ඉන්න විශේෂය හෝමෝ සේපියන් සේපියන්. ඒතකොට ඒක අලුත් විශේෂයක් විදිහට ගන්නෙ නැහැ. හෝමෝ සේපියන්ලගේ තවත් දියුණු අය විදිහට තමයි ගන්න. හරිද? ඒකයි ප්‍රධාන විදිහට ගන්න. අර උපකාණ්ඩ පාඩම් කරන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. අන්ත උපය ඉන්නෝනේ අපේ. ඒ අවශ්‍ය නැහැ. හරි. ඊළඟට ඔන්න අපි එන්නේ පරිණාමය. පරිණාමය කියන්නේ මේ ජීවීන් කොහොමද එක ජීවියෙක්ගෙන් තව කෙනෙක් බවට ඇති උනේ හා මේකට ඇති වෙච්ච සාක්ෂි. දැන් හිතන්න මේ වෙච්ච දේවල් ගැන මම මෙහෙම කියාගෙන ගියා කතාවක් විදියට. දැන් මේක බොරු වුණත් ඔයගොල්ලන්ට අහන් ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලෝ දන්නේ. හැබැයි මමත් මේව කොහොමද කියන්නේ සහ විද්‍යාඥයන්ට මෙහෙම පළ කරන්න හැකියාව ඇති උනේ කොහොමද? මේක හරි ගැටලුවක්. හරිද? මේ මං කිව්ව ඒ ඇති වෙච්ච විද්‍ය ගැන හරි ගැටලුවක් තියෙනවා. එතකොට කොහොමද මේ අය ඇති උනේ කියලා ඉදිරිපත් කරන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි අපි ඇත්තටම කියනවා දැන් හිතන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ අහලා ඇති පොසිල කියලා. මම මේක මෙහෙම දෙයක් කතා කරන්න එක පොසිල සහ ජීවමාන පොසිල ගැන මම මුලින්ම කතා කරන්නම්. ඔයගොල්ලන්ට ඒක ගැන කතා කරලා ඉන්නම්. පොසිල කියලා දෙයක් ඉගෙනගෙන ඇති. මොනවද මේ පොසිල කියන්නේ? පොසිල. පොසිලෙන් නෙවෙයි හොඳ. ඒව නෙවෙයි. පොසිල. මෙන්න මෙහෙමයි. ඉස්සර කාලේ හිටපු ජීවි හිටියාද කියලා හරි ප්‍රශ්නයක්. ඉස්සර කාලේ හිටපු ඩයිනෝසර්ලා අද දකින්න නැහැ. ඉස්සර කාලේ හිටපු සමහර ජීවීන් ඉන්නවා අදට හොයාගන්න නැහැ. අදට හොයාගන්න නැහැ ජීවීන් නැහැ. මේ පොසිල වෙනවා කියන්නේ මෙන්න මේකයි. දැන් හිතන්න යම් ජීවියෙක්ගේ ඇටකටුවක් තියෙනවා. මොන මොකෙක් හරි මැරෙනවා. මේක හිතා ගන්නවත් බැන්නේ. දැන් මේ ඇටකටුව අපිට සාමාන්‍යයෙන් අවුරුදු කීපයක් මෙහෙම කරාම ඔයගොල්ලෝ දන්නවා සමහර ගෙවල් ආශ්‍රිතව මේ මොනවද ෆවුන්ඩේෂන් දානකොට එහෙම නැත්නම් අත්තිවාරම් දානකොට සමහර වෙලාවට එක් මැරිච්ච මිනිස්සු වල දාපු අයගේ කටුව අහු වෙනවා. ඒක සාමාන්‍යයක්. නමුත් ඊටත් වඩා අවුරුදු ගානක් ඒ අවුරුදු මේ 10 15 30 කාලය ඇතුළතදී මේ අස්ති කැලේ තියෙන්නේ. දැන් හිතන්න මේක අවුරුදු මිලියන ගානකට කලින් තීච්ච ඒවා කොහොමද හොයාගන්නේ? එතකොට වෙන්නේ මෙහෙමයි.
මේ අස්තිය ටික කාලයක් යනකොට දිරනවා. මේ දිරනකොට මේ දිරන්න ඕන කරන ශුද්ධ ජීවීන් මේකට එනවා. ඕනම දෙයක් දිරන්න ශුද්ධ ජීවීන් වුණා. ඔයගොල්ලෝ දන්නවා ශුද්ධ ජීවීන් ගැන පළවෙනි පාඩම හොඳට ඉගෙන ගත්තා. මේ ශුද්ධ ජීවීන් ඇවිල්ලා මේක දිරුවට පස්සේ ජීවනය කරාට පස්සේ මේක ඇතුලේ සිදුරු ඇති වෙනවා. අපි මේකට කියනවා සවිවර වෙනවා කියලා. සවිවර වීම, සිදුරු ඇතිවීම. සිදුරු ඇති වුණාට පස්සේ මේක ඇතුලට පස් අංශය යනවා. පස්වල සියුම් පස් අංශය යන්නේ. අපි කියනවා ඔයගොල්ලෝ දන්නවා පස්වල අඩංගු වන සිලිකාමය සංයෝග, වැලිමය සංයෝග මේක ඇතුලට කිඳා බහිනවා. ඇතුලට ගිහිල්ලා ඒව හරියට ඒකේ මැලියම් වර්ගයක පස්සේ තියෙන ජලාංශු ඒ වගේම විවිධ මැලියම් වර්ගයක මේව ඇතුලේ හයි වෙනවා. මේ දැන් ඔන්න මේක ඇතුලට ගියපු වැලි අරව මේව තියෙන්නේ. මේවා හයි වෙනවා. හයි වෙනවා කියන්නේ නිකන් කොන්ක්‍රීට් එක වගේ හයි වෙනවා. සාමාන්‍යයෙන් මේව හයි වෙනවා. ඊළඟට මේ ඇත්තම අස්ති කොටස් දැන් දිරලා යනවා. දිරාපත් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ අස්තිය නැහැ. හැබැයි ඒ තීච්ඡ තැන මේ විදියට වැලි පිරීලා අමුතු විදියට මේක ඝන වෙලා ඒ හැඩයටම මේ වගේ කොටස් තියෙනවා. මේ වගේ කොටස් තියෙනවා. අන්න මේ කොටස් වලට කියනවා පොසිල්. ඒතර මේ ඇත්තම ජීවියෙක්ද මේ යට වෙලා ඉන්නේ නැහැ. ඇත්තම ජීවියාගේ යටකටුද නැහැ. කොහෙත්ම නැහැ. ඒ ජීවියාගේ ඒ කොටස ජීර්ණය වුණාට පස්සේ ඒ තන පුරවන්න ආපු වෙනත් සංයෝග තමයි මේකේ තියෙන්නේ. අන්න ඕක අරගෙන මේ සංයෝගය ඕගොල්ලෝ දන්නේ නැහැ මේ කාරණේ. දැන් සමහර දේවල් කාල නිර්ණය කරන්නේ කාබන් කියන මේකේ කාබන් 6014 කියන එක කෙනා. මේක විකිරණශීලී මූලද්‍රව්‍යයක්. කාබන් 14 පරීක්ෂාව මගින් අපට ඕනම දෙයක කාලය හොයාගන්න පුළුවන්. කොච්චර කාලයකදී සිදු වුණාද කියලා. සමහර ලෝකයේ ඔයගොල්ලෝ දන්නේ නැති සමහර පැරණි කියලා බොරුවට විකුණන දේවල් තියෙනවා පෞරාණික දේවල්. සමහර හොර ඒවා හදලා මේක මෙච්චර මේ කාලේ භාවිතා කර එකක් මේක මේ කාලේ භාවිතා කරපු එකක් කියලා මේක. එතකොට කරන්නේ කාබන් 14 කියලා පරීක්ෂාවක් කරන්න පුළුවන්. මේක විකිරණ පරීක්ෂා නෑ. මේ විකිරණය පිටවීම අණුව පරීක්ෂා කරන්නේ අර්ධ ජීව කාලය කියලා ක්‍රමවේදයක් ඔස්සේ. ඒ අණුව හොයා ගන්නවා මේක කොයි කාලෙද කියලා. එතකොට මෙයාව මුලින් හොයාගෙන මේක තමයි පොසිලය. මේ පොසිලය හොයාගෙන ඒක කාල නිර්ණය කළා කාලය හොයාගන්න පුළුවන්. අන්න ඒ අණුව පොසිල අණුව හොයාගෙන තිනවා එදා අතීතයේ මේ වගේ අය හිටියයි කියලා. එතකොට මේ පොසිල මේ ඒ වගේම ජීවමාන පොසිල ඉන්නවා. ජීවමාන පොසිල කියන්නේ ජීවත් වෙන පොසිල නෙවෙයි. පොසිල ජීවත් වෙන්න බෑනේ. ජීවමාන පොසිලයක් කියන්නේ එදා අතීතයේ හිටියා කියන ජීවීන්ට සමාන ලක්ෂණ තියෙන ජීවීන් අද අපේ සමාජයේ අහුවෙනවා. විශේෂයෙන් හොඳට මතක තියාගන්න අපි ඉන්නවා තඹලගමු බොක්කේ ලාම්පු බෙල්ලා කියලා බෙලි හැඩයක් නෙවෙයි අතන මේ ජලයේ ඉන්න කෙන සාගර ජලයේ ඉන්න කෙනෙක් ලාම්පු බෙල්ලා මෙයා හොඳට මතක තියාගන්න ලංකාවේ ඉන්න ඉතා ඒ කියන්නේ ලංකාවටම ආවේනික වෙච්ච හැබැයි න්‍යෂ්ට වී කියන ජීවි. න්‍යෂ්ට වී කියන යනවා කියන්නේ ලංකාවේ විතරම ඉන්නේ මෙයා සංරක්ෂණය වෙලා මෙයා විනාශ වෙනවා. මෙයා විනාශ වීගෙන යන එක්කෙනෙක් වෙන කොහෙවත් නැහැ. දැන් හිතන්න ওই වගේ මේ අවස්ථාවක කොයි පැත්තට ගිහිල්ලා අර කිව්වා වගේ නැවක් ගිනිබත් වුණා නම් ලෝකේ හිතා ගන්න බැරි විදිහට එයාවත් නැති වෙලා යාවි. එයා දැන්ට සලකන්නේ ජීවමාන කෙනෙක්. ජීවමාන පොසිලේ. හරිද? ජීවමාන පොසිලේ. ඒ කියන්නේ එයා දැන් ජීවත් වෙලා ඉන්නවා. එයා කලින් හිටපු ජීවීන්ගෙන් ආපු කෙනෙක් කියලා තමයි සලකන්නේ. අන්න ඒක සාක්ෂියක් වෙනවා ජීවමාන පොසිලේ. එතකොට එයා ජීවත් වෙලා ඉන්න අය. එතකොට අපි කියුට් එකට යමු. එතකොට වැඩි කාරණා කීපයක් ඔයගොල්ලන්ට එතනින් අල්ල ගන්න පුළුවන්. හොඳට බලන්න. මේ තියෙන්නේ පොසිල දැන් ඇත්තටම පරිසරයේ අඛණ්ඩව සිදුවන වෙනස් වීම වලට අනුකූලව ක්‍රමිකව ඇතිවන වෙනස් වීම නිසා පරිසරය තුළ ජීවීන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. ඒක තමයි පරිණාමය. පොසිල සඳහා නිදසුන් තමයි සත්වයෙකුගේ සැකිල්ලක් දතක් හෝ කවචයක් වැනි තද කොටසක් මෙහි මුල් අස්තියේ ඇති කොටස දි รา පත් වී සවිවරවා වෙනවා කියන්නේ සිදුරු වෙනවා. ඒ තුලට රොන් මඩ යනවා. පසුව අධික පීඩනයකට ලක් වුණාට පස්සේ මේක පාෂාණයක් බවට නිර්මාණය වෙලා එක පොසිලයක් විදියට සලකනවා. එතකොට මියගිය ඇතැම් සතුන් මඩ තුල තැන්පත් වෙලා පසුව සත්වයින් දේහය දි รา පත් වී ඒ කොටස් වායු පිරීලා අන්න ඒකේ හිස් අවකාශයේ වැලි පිරුණහමත් ඒ සතාගේ හැඩයට ගැලපෙන පොසිලයක් වෙනවා.
දැන් හිතන්න අලියේ කොහේ හරි අපේ පොළොව යට මඩක ගිලිනවා. දැන් අලිය මැරිලා අලිය සම්පූර්ණයෙන්ම දිරලා හැබැයි අලියගේ ඇඟේ කෑලි නැති වුණාට එතනට වැලි පිරෙනවා. පස්වල තියෙන අර මං කිව්ව වැලි පිරෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතන අලියෙක් වගේ හැදෙනවා රූපයක්. අන්න ඒක වගේ දෙයක් තමයි මේ. ඒතකොට ශාක රෙසින තුල දැන් ශාකත් එමේ කෘමීන් වර්ගත් ওই වගේ බහිස්සැකිලි වර්ග පොසිල බවට පත් වෙලා ඉන්නවා. මැමත් වැනි ලොවින් මවිත වෙච්ච මේ තුරන් වෙච්ච ජීවියෙක් ඉන්නවා. එයාගේ මේ ශරීරය අදටත් අහුවෙලා තියෙනවා කොහෙන්ද? ওই උත්තර ධ්‍රව දක්ෂිණ ධ්‍රව ඒ සීත කලාපවල ආර්ක්ටික් ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවලදී මේ අය මේ මැමත් නම් එයාගේ ඇඟ හැමම තියෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මැමත් කියන සතාගේ ඇඟ හැමම තියෙනවා. ඒ කොහොමද? හරියට ෆ්‍රිජ් එකේ දැම්මා වගේ. එහෙ සීතලයිනේ. මේ මැමත්ලා සමහර අය එයා මැමත්ලා ජීවත් වුණේ සාමාන්‍යයෙන් මේ අයිස් ආශ්‍රිත ප්‍රදේශවල අයිස් කඳු එයාලගේ ඇඟට වැටුණාට පස්සේ හරියට එයාලා ෆ්‍රිජ් එකේ දාපු වගේ. එයාලා මේ විදියටම කිසිදු වෙනසක් නැහැ. සමහර ඔයගොල්ලෝ මේ මැමත් ආශ්‍රිත බලපු ෆිල්ම් එක මොකද්ද? මැමත් ඉන්න. Ice Age. Ice Age very good. Ice Age එකේ පෙන්වන්න කරන්නේ මැමත්ලා එදා අතීතයේ හිටපු මැමත්ලා. මේ මැමත්ලා අලියෝ නෙවෙයි. මෙයාලා මැමත්ලා. හොඳද? මැමත් කියන සත්ත්ව වර්ගයේ මේ අය එදා අතීතයේ ඉඳලා අද මේ වඳ වී ගිය අය. කියන්නේ අද නැහැ කියන අය. ඒතර මෙයාගේ පොසිල තියෙන පොසිල කියන්නේ අර වගේ යට වුණාට පස්සේ එයාලගේ නෑ ඇඟම ඇත්තටම තියෙනවා. ඇඟම තියෙනවා. සර් යාළ වද වුණ තුල්කා පාටයක් වෙතිලද? අපෝ නෑ. එයාලා නැති උනේ අයිස් කඳු වල සිදුවෙච්ච විපර්යාසයන් නිසා. හොඳයි. අයිස් කඳු. ඒ කියන්නේ ඒ කාලේ අර කිව්ව දෙදරීම් වලට ලක් වෙලා අයිස් කඳු කඩා වැටිලා කියලා මේ. හැබැයි මෙහෙම ගත්තේ නෝද? දැන් ওই හැමදේම අපි දැකපු දේවල් නෙවෙයි. මිනිස්සු උපකල්පනය කරපුවා. දැන් ඩයිනෝසර්ගේ දැනට පළ කරන මතවාදය අනුව අර කිව්වාගේ ග්‍රහයෝ වැටිලා. උල්කා වැටිලා. දැන් සමහරට ඒක බොරු වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ සමහරට වෙනත් මොකක් හරි ලෙඩක් ඒ කාලේ දුර්භික්ෂයක් ගිහලා ඕ මොකක් හරි මේ වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. සමහර සත්තු එහෙමත් වෙලා තිනවා. සමහර නියම් කාලයක් එළඹිලා සමහරව ඒ සත්තු එහෙමම නැති වුණා කියලා සමහර පොත්වල තියෙනවා. මමත් අය අයිස් කඳු වැටිලා ඒ අය අයිස් වලට යට වෙලා සම්පූර්ණයෙන්ම මිය ගියපු අය. ඒතර අන්තිම ජීවියක් පොළොවෙන් ඉවත් වෙලා ගිහිල්ලා දැන් එයාගේ ජීවිතය වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙම දෙයක් කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍ය ඇඟේ කොටස් වලින් චූටි කොටසකින් අලුත් ජීවියක් හදන්න පුළුවන්. ඒකට අපි කියනවා ජාන ඉංජිනේරු තාක්ෂණ වේදය අනුව මේ මගේ ඇඟේ මේ හැමේ කැලලා කරන නියපොතු කැලලා කරේ ආදරගෙන මම වගේම කෙනෙක් හදන්න පුළුවන්. ඒ විදියම අපි ඒකට කියනවා ක්ලෝනකරණය කියලා. මේක ලෝකයේ තහනම් මිනිස්සු සහ සත්තු ක්ලෝනකරණය සම්පූර්ණයෙන්ම තහනම්. හරිද? එහෙම එකක් ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ ක්ලෝනකරණය ඒක තහනම්. මොකද ඕක ඇති කරගත්තේ ජර්මනයේ ලෝක යුද්ධ කාලයේදී මිනිස්සු මැරුණානේ. මිනිස්සු හදන්න මේව කරා සහ සමහර මිනිස්සුගේ අතපය කැඩුනා. වෙඩි වැදිලා. මොකද්ද කරේ? ওই තාක්ෂණය භාවිත කළා. හිතන්න මම වගේ කෙනෙක් දැන් අපි හිතමු ඔන්න යුදෙව්වෙක් ඉන්නවා. එයාගේ අතපය කැඩිලා. එයාට අතපය අලුතෙන් හයි කරන්න පුළුවන් අර එයා වගේම කෙනෙක් හදාගත්තා. ඒ වගේ කරන්න හැදුවා. නමුත් ඒක ලෝකයේ සම්බාධක දැම්ම එහෙම කරන්න එපා. කරන්න බෑ. ලෝකේ තහනම් කරා ක්ලෝනකරණය ක්‍රියාවත් ලෝකේ තහනම්. හොරාටවත් හදන්න තහනම්. තව ජීවියෙක් හදන්න තහනම් ඒ විදියට. හැබැයි මේ ආරංචි විදිහට මැමත්ගේ අර ඇඟේ කෑලි අරගෙන මැමත්ගේ ලෝම වලින් පවා එක ලෝම ගහකින් උනත් මැමත් කෙනෙක් හදන්න පුළුවන් අලුතෙන් හදන්න පුළුවන්. ජාන වලින් හදන්න පුළුවන්. ඒ ජාන අරගෙන. එහම හදන්න උත්සාහ කරනවා සහ ඩයිනෝසර් වලත් එහෙම කරනවා කියලා. එක්තරා මේක ගන්න නමුත් ඒක කොහොමද දන්නේ ලෝකයේ සම්බාධක පනවන ජීවීන්ට ඒක කරන්න තහනම් කියලා. ඒ සම්බාධක අයින් වුණොත් දැන් එක රටක් කරනකොට අනිත් රට විරුද්ධ වෙනවනේ. ඒ ගැටලුව එනවා. ඒකට එහෙම එකක් තියෙනවා. ශාක ක්ලෝන කරන. ශාක ක්ලෝනකරණය කරන ඕන තරම් ශාක අලුත් ශාක ඒ ගාට සමානව හදා ගන්න සත්තු කොහෙත්ම තහනම්. ඒතකොට එහෙමත් උත්සාහයක් දරනවා මැමත්ලා හදන්න. ඒක චුට්ටක් මතක තියාගන්න. එහෙම කරොත් අපිට අනාගතයේ මැමත්ලා දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ආන්තික පරිසර තත්ත්ව හේතුවෙන් ආරක්ෂිත ඩයිනෝසර් වැනි සත්තු පාසලකුණු පිය සටහන් විදියට තියෙනවා. ඩයිනෝසර්ලා හිටිය කියලා එහෙම අවස්ථා දැක ගන්න පුළුවන් පිය සටහන් තියෙනවා. ජීවමාන පොසිල විදියට පරිණාමික ඉතා පැරණි සම්භාව්‍ය සත ඇතැම් ජීවීන් වර්තමානයේදී ජීවත් වේ. ඔවුන් වසර මිලියන ගණනකට දේශීය හා පාරිසරික වෙනස් වීම වලට මුහුණ දුන්නද අතීතයේ සිට පැවති දේහ ලක්ෂණ බොහෝමයක් එලෙසම තියෙනවා කියලා තමයි අපි කියන්නේ. ඒ නිසා ජීවමාන පොසිල කියනවා. ජීවමාන පොසිල කියන්නේ එදා අතීතයේ ඉඳන් ඒ අනුවර්තනය වෙලා වෙනස් වෙලා ඒ අය අනාගතේ ඉන්නවා කියන එක. ඔයගොල්ලෝ දන්නවද? කැරපොත්තා අපි අද සලකන්නේ සාමාන්‍ය කැරපොත්තා කියන එක දන්නවනේ.
එයා එදා අතීතයේ ඉඳන් ආපු කෙනෙක්. අපි විශ්වාස කරනවා අනාගතයේදී කැරපොත්තා දිගටම ඉඳී කියලා. ඒ කියන්නේ මේ වගේ ජීවමාන පොසිලයක් වේවි කියලා හිතනවා. කැරපොත්තා ටිකක් වඳ කරන්න බැරි සතෙක්. හැබැයි අපේ මිනිස්සු නම් ඒකටත් බෙහෙත් හදනවා. නමුත් එහෙම එකක් කියනවා. කැරපොත්තා වගේ කෙනෙක් ජීවමාන වේවි කියලා සලකනවා. නමුත් අපි කියන්නේ සීලෑකන් කියන මත්ස්‍යයක් ඉන්නවා. මේ උතුරු ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ මෙයා ඉන්නේ. ওই කොංගෝ වනාන්තර වලට එහා ඒ සීලාකන් කියන මත්ස්‍ය වර්ගය අද සලකනවා. එයා තමයි ජීවමාන එක්කෙනෙක් විදියට සලකන්නේ. නිසා මේ සීලාකන් කියන කෙනාගේ නම highlight කරගන්න ඕන. මයික දාලා තින්නේ සීලාකන් එක්කෙනා. ඒ වගේම මත්ස්‍යන්ගේ දේහ ශරීර ලක්ෂණ වලට අනුව මත්ස්‍යයන් සමානව විද්‍යාඥයන් කියනවා. සීලාකන් මත්ස්‍ය ජීවාන පොසිලයක්. අන්න මං කිව්වේ ත්‍රිකුණාමලය. ඔන්න ඕක ලංකාවේ දේ නම් අනිවාර්යයෙන්ම දැනගන්න එපා. කොහේ හිටිය? ත්‍රිකුණාමලයේ තඹලගමු බොක්ක ආශ්‍රිත වාසය කරන ලාම්පු බෙල්ලාද ජීවමාන කෙනෙක්. මෙයා ත්‍රිකුණාමලයේ තඹලගමුවේ විතරමයි ඉන්නේ. හොඳේ වෙන කොහෙවත් නැහැ. වෙන ලෝකයේ කොහෙවත්ම නැහැ. මෙයා ඉන්නේ හේ විතරමයි. මම තඹලගමු මේ බොක්කෙන් ලාම්පු බෙල්ලාගේ ෆොටෝස් කිපයක් ඇතුළත මම පෙන්නන්නම්. එයත් ජීවමාන පොසිලයක්. මේ මම highlight කරලා තියෙනවා highlight කරන්න ඕනේ. තවද බත් කූරා කැරපොත්තා සහ පෙනහැලි මත්ස්‍යයා ජීවමාන පොසිලස් කරන මම කිව්වේ කැරපොත්තා දැන්ට වඩා අනාගතයේ ගොඩාක් ජීවමාන පොසිලයක් වෙයිවි කියලා තවත් මත පළ කරන හේතුව තමයි වෙන මිනිස්සු හැම කෙනාම මරුණත් කැරපොත්තා ඉතුරු වෙයි කියලා මතයක් තියෙනවා. ඒ වගේම ගිනි හොට නම් මීවන ශාකයක් ජීවමාන ශාකයක් ලෙස පොසිලයක් ලෙස සලකනවා. එතකොට එන්න මේ කාරණාවලදී ඔයගොල්ලෝ highlight කරන්න ඕන බත් කූරා මත්ස්‍ය ජීවමාන මත්ස්‍ය සැලකෙනවා. වගේම ගිනි හොට කියන ශාකය ජීවමාන පොසිලයක් ලෙස සැලකෙනවා. මේ කාරණා පොඩ්ඩක් highlight කරමු ඉක්මනටම. හරි නේද? පොඩ්ඩක් ෆොටෝස් ඔයගොල්ලන්ට අපි යම ටියුට් එකට යන්. එතකොට අර කිව්වාගේ ඒ අය තමයි ඒ අදාළයි. දැන් පරිණාමය කියන්නේ මොකක්ද? පරිණාමය කියන්නේ පැවැත්මේම. පැවතගෙන එම. මේ පරිණාමය පිළිබඳව ලෝකේ මත පළ කරා එක එක අය. කවුද පරිණාමය පිළිබඳ ලෝකයේ ඉදිරිපත් කරපු ප්‍රධාන මත ඉදිරිපත් කරේ? දන්නවද? ඒක නේද දැනගන්න එපා ඔයගොල්ලෝනේ. චාල්ස් ඩාවින් තමයි පරිණාමය ගැන ඉගෙන කියන්නේ ඒ කියන්නේ කියලා දුන්නේ. චාල්ස් ඩාවින්. තව කෙනෙක් ඉන්නවා. මෙයා තමයි පරිණාමවාදී. පරිණාමවාදය. තව වාදයක් තියෙනවා. ඒ තමයි ලැමාක් වාදය. ලැමාක්. හරි. ඔයගොල්ලන්ට ලැමාක් වාදය නැහැ. මම නිකන් එක නමත් ඔයගොල්ලෝ හදිසියවත් අහුවොත් කියලා තමයි මම එකක් දැම්මේ. මොකද මේ පරිණාමවාදය කියන්නේ? පරිණාමය වෙනවා කියන්නේ දැන් සමහර අවධිවලදී දැන් පරිණාමය වුණා කියලා හරියටම ඔප්පු කරන සාක්ෂි තියෙනවා. සමහර පරිණාමික දේවල් පරිණාමය වුණා කියන්නේ මෙයාගෙන් මෙයා ඇති වුණා කියන කතාව නෙමෙයි කියන්නේ. එතකොට මේ චාල්ස් ඩාවින් කියන එක්කෙනා මේ පර්යේෂණ කරනකොට ඒ කරපු එක් පර්යේෂණවලදී ඔප්පු වුණා සමහර ජීවීන් මෙහෙම ඇති වෙන්න ඇති කියලා. පරිණාමය වෙන්න ඇති කියලා. හරිද? මම ඔක පොඩි උදාහරණයක් කියන්න. මෙන්න මෙහෙම දෙයක්. මේක අමතරව දැනගන්න. චාල්ස් ඩාවින් කියනවා ඒ අනුව ජිරාෆ් කියන සතාගේ බෙල්ල දිග උනේ කොහොමද කියලා ප්‍රශ්නයක්. බෙල්ල දිග උනේ කොහොමද? ඇත්තටම ජිරාෆ්ගේ බෙල්ල දිග උනේ කොහොමද? ඒක හරි ප්‍රශ්නයක්නේ. චාල්ස් ඩාවින් කියන විදිහට මෙන්න මෙහෙමයි පරිණාමය වෙන්නේ. ජිරාෆ්ගේ බෙල්ල දිග උනේ මෙහෙමයි. හරියට අහගන්න. ඉස්සර ජිරාෆ්ල දෙවර්ගයක් හිටියේ. එක වර්ගයක් තමයි බෙල්ල කොට අය. බෙල්ල කොට ජිරාෆ්ල හිටියේ. අනිත් අය බෙල්ල දිග අය. එක
එක කට්ටිය බෙල්ල කොටයි අනිත් අය බෙල්ල දිගයි. එක කාලයකදී දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා ගොඩාක් සත්තු මේ මෙයා ඉදිරිපත් කරන වාදය හොඳද මම කියන්නේ මේ ඩාවින් කියන එක මම කියන එක නෙවෙයි ඩාවින් කියන විදිය හොඳ. එයා කියනවා මෙහෙම දෙවර්ගයක් හිටියලු බෙල්ල කොටයි බෙල්ල දිගයි. දැන් ගොඩාක් සත්තු බෙල්ල කොටයිනේ. ඒ අය වනාන්තරයේ ඒ කාලේ ඇති වෙච්ච ගස් වල ඒ වනාන්තරයේ තියච්ච ගස් පල්ලෙහා මට්ටම් වල ඔක්කොම කාලා දැම්මා. ඒත් බෙල්ල කොටාය පරිසරයේ ජීවත් වීම එයාලා මිය යන්න ගත්තලු. ඇයි? ඒ ආහාර නැති වෙලා. ඒ කියන්නේ ආහාර සඳහා තරංගයක්. දැන් වගේ නෙමෙයි ආහාර තරංගයක් ඇති වෙලා. ඒතර බෙල්ල දිගයි මොකක්ද උනේ? අර කිව්ව උඩ තියෙන ගස්වල ඒව කාලා දැන් කොට යටේ ඔක්කොම ඉවරයිනේ අර පොඩියට බෑනේ උඩ නැගලා කන්න. දැන් ගොඩක් වෙලාවට මේ ශාක භක්ෂකයන්ට ගස් නගින්න බෑ හොඳේ. ශාකයට බෑ සත්ත්ව භක්ෂකයන්ට පුළුවන් කොටියට ගහන්න නගින්න පුළුවන් කොටිය නැග්ගයි කියලා ගහ. ඒව කන්නද? එහෙම කන්නේ නැහැ. එයාට කන්න බෑනේ. එයා මාංශ භක්ෂකයි. તો ජිරාෆ්ගේ බෙල්ල දිග අය උඩේව කාලේ එයාලගේ ජීවිතේ රැකුණලු ඒ නියම් කාලවලදී ඒ අදාළ දුර්භික්ෂ කාලවලදී. එතකොට දැන් ඒ අයගෙන් පැවතෙන අයලු මේ ඉන්නේ ජිරාෆ්ගේ බෙල්ල දිග උනේ ඒ නිසා තමයි ඩාවින් කියන්නේ. ඕකම ළමාකුත් කියනවා. ළමක් කියන්නේ මොකද්ද? ළමක් මෙහෙම කියනවා. ඉස්සර ජිරාෆ්ගේ බෙල්ල කොටයිලු. එයා කිව්වේ එක වර්ගයයි බෙල්ල කොටයි. කොට වර්ගය හිටියේ. කාලයක් යනකොට බෙල්ල දික් කළා බෙල්ල උස්සලා කාලයක් යනකොට එයාගේ බෙල්ල දික් වුණා. එයා ඉදිරිපත් කරේ නමුත් මේ දෙකම අදටත් පිළිගන්නවා. නමුත් අපි ගොඩාක් පිළිගන්නේ ඩාවින්ස්ගේ පරිණාමවාදය. මේ ළමක් හරි අපූර්ව කතා කියලා දෙනවා එක් දේවල් ගැන. මේ දැන් මෙයාගේ මතේ බින්දින්න මෙහෙමයි. දැන් හරි හිතන්න ජිම් යන එක්කෙනෙක් ඉන්නවා. දැන් අම්මලා තාත්තලා ජිම් යනවා. දැන් තාත්තගේ ඇඟ එන බොඩි බිල්ඩින් කරලා තියෙන්නේ. හොඳ ෆිට් එකේ. දැන් හිතන්න මේ එයාට ඉපදෙන ළමයා වුණාට බොඩි බිල්ඩර් කෙනෙක්ද? නැහැ. ඒත් ළමාගේ වාදේ බින්දනවා. දැන් අර කිව්වාගේ බෙල්ල දික් කළා ඊළඟ එක්කෙනා බෙල්ල දිගේ එකෙක් ඉපදෙන්න බෑ. ළමාගේ වාදේ එතනින් බින්දනවා. මේ චාල්ස් ඩාවින්ගේ එක තමයි පිළිගන්නේ බෙල්ල දිග කතාවේ දෙවර්ගයක් ඉඳලා කොම කතාව. තව ඔබේ ඩාවින්ගේ කතා ගොඩක් තියෙනවා. නමුත් මේ හැම දෙයකටම ඔප්පු වෙන්න ඕන ගැන මේක වාදයක්. වාදයක් කියන්නේ මං කිව්වේ හරියටම නැහැ මේ මෙයා ඉදිරිපත් කරපු මතේ. මටත් ඔය කොහෙන් හරි ගිහිල්ලා පරිණාමවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන් මගේ නම දාලා. එහෙම එකක්. ඒතර මේ වාද. හැබැයි මේ වාදවල පොඩි දෙයක් තියෙනවා. මෙයා වාද මේ නිකන් කටින් කිව්ව පළියට පිළිගන්නේ නැහනේ. මේ වාදවල එක දැන් ඇත්තටම එයා කියපු විදිහට එක් ජීවීන් ඉඳලා තියෙනවා. මේ ජීවීන්ගෙන් හොඳම සාක්ෂිය තමයි අශ්වයා. අශ්වයා කියන එක ඉස්සර හරි චූටි සෙන්ටිමීටර් 40ක් විතර උස ජීවියේ මේ අශ්වයා කියන එක්කෙනා හරියට බල්ලෙක් වගේ. බල්ලගේ ප්‍රමාණය ඔයගොල්ලෝ දන්නවා සෙන්ටිමීටර් 40 කියන අඩිරුවට වඩා චූට්ටක් උස එක්කෙනෙක්. හරි පොඩි. මේ මෙච්චර විතර එක බල්ල වගේ එක ටිකක් කොයි දුවන්න එයාගේ ඇඟේ ඒ කකුල් වල පුරුක් තුනක් පිටලා ඕක ටිකෙන් ටික පරිණාමය වෙලා වෙනස් වෙලා එයා අශ්වයෙක් වුණා කියලා තමයි කියන්නේ. අශ්වයෙක් වුණා කියලා කියන්නේ. ඒත් මේකට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. මුලින්ම ඇති වෙච්ච ඒ බල්ල වගේ අයගේ පොසිලක් තියෙනවා. ඊට පස්සේ එයා ලොකු වෙනවදී ඒ පොසිලක් තියෙනවා. ඊළඟ යුගයේදී අවුරුදු ගණනදී අශ්වයාගේ පොසිල තියාද කොහොමද දැක ගන්න පුළුවන්. එහෙම වුණාම ඒක පිළිගත හැකි පරිණාමික පිළිවෙලක් කියලා තමයි අශ්වයා සලකන්නේ. සමහර සත්තුන් දැන් මේ වගේ ජිරාෆ් වේවා සමහර ওই පළඟැටියොන්ගේ සමහර චක්‍ර ඊට පස්සේ සමහර ওই කෘමීන්ගේ ඒ අයගේ පරිණාමික කතාවල මැද හරියේ රූප එහෙම නැත්නම් මැද අයගේ ජීවීන් පොසිල හොයාගන්න බෑ. ලෝකේ කොහේ තියුණද කියලා හොයාගන්න බෑ. සමහර මුලයි අගයි ඉන්නේ. හරියට අපි ඒ නිසා කියනවා නිකන් පොතක පිටු ඉරපු එකක් වගේ. මුල් පිටුව තියෙනවා මැද පිටු කීපයක් තියෙනවා අග පිටු ටික තියෙනවා. එතකොට එයා කියවගෙන යන කෙනෙක්ට කිසිදු අර්ථයක් නැහැ පරිණාමය ගැන අවබෝධයක් නැහැ. නමුත් මේ අශ්වයාගේ පරිණාමය කියන එක අපි සලකන්නේ මොකක් කියලාද? හරියට පිළිවෙලට තියෙන එකක් විදිහට. ඒ නිසා අපි චූට්ටක් එක බලමු. එතකොට මේකේ කියන විදිහට හොඳට බලන්න. මේ බලන්න. අශ්වයාගේ පරිණාමය කියන්නේ පොසිල සාක්ෂි මගින් පරිණාමය පිළිබඳව නිගමන වලට එළඹෙන්න පුළුවන් ගැටලු රසක් මතුවෙනවා. හැබැයි ඒ අදාළ ජීවියා සෑම පරිණාමක අවධියකදීම නිරූපණය කරන පොසිල ඕන. හැබැයි ගොඩාක් අයගේ එහෙම පොසිල නැහැ. හැම අවධියකින් පොසිල නැහැ. බොහෝ ජීවීන් පිළිබඳ පොසිල වලින් කියවෙන වාර්තා අසම්පූර්ණ බැවින් පොසිල සාක්ෂි යනු තනින් තන පිටු විරී ගිය පොතක් වගේලු. අන්න මම කිව්වේ ගොඩාක් ජීවීන්ගේ පොසිල වාර්තා අසම්පූර්ණයි. ඒ නිසා මේක හරියටම කියන්න බෑ. නමුත්
අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවලු. ඒ අනුව කියනවලු මේ යට හරිය තියෙන බලන්න. නූතන අශ්වයා පූර්වජයා මිලියන 54කට පමණ පෙර උතුරු ඇමරිකාවේ වාසය කළ සත්වයෙක් 46 සෙන්ටිමීටර් පමණ උස කුඩා බල්ලෙකු වැනි සත්වයෙක් එයා දිවීමේ හැකියාවට තියෙන පාදේතා කුඩා පූර්ව ගාත්‍රාවල ඇඟිලි 3ක් පමණක් තියෙන ජීවියෙක් කියලා හොයාගෙන තිනවා. ඒ අනුව අශ්වයා බිහි වෙලයි කියලා තමයි කියන්නේ. ඔන්න ඔක ගොඩාක් වැදගත් කාරණයක්. අශ්වයා තමයි එනං එන්නේ. ඇත්තටම මේ පරිණාමවාදයේ අන්තිමට කියලා තියෙන්නේ ජෛව විවිධත්වයලා පරිණාමයේ බලපෑම, පරිණාමයේ වැදගත්කම. හොඳට මතක තියාගන්න මේක එක වචනයක් තියෙන ගොඩාක් වැදගත් දෙයක්. පරිණාමය වෙන එක හොඳයි. හොඳට මතක තියාගන්න මිනිස්සු වෙනස් වෙන එක හොඳයි. අලුත් මිනිස්සු කට්ටියක් එන එක හොඳයි. කලින් හිටිය ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණ තියෙන අය තමයි පරිසරයට මුදා හරින්නේ. හොඳට කියවන්න මේක. පරිසරයේ ඇති සීමිත වූ සම්පත් සඳහා ජීවීන් අතර තරඟයක් එනවා. ඒ තරඟය ඇවිල්ලා ඒ තරඟෙන් දිනන අය තමයි ඉස්සරහට ඉතුරු වෙන්නේ. ලෝකේ ඉතුරු වෙන්නේ. දැන් හිතන්න ඇත්තටම මේ කාලේ ඇති වෙන මේ කොවිඩ් වෛරස් එක නිසා අපේ ඒකට මුහුණ දෙන්න බැරි අය මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ලෝකයේ මිනිස්සු ටිකයි ඉතුරු වෙන්නේ. තරඟයක් ඇති වෙලා. ස්වභාවික කොවිඩ් නම් ස්වභාවිකද කියන්න බෑ. හැබැයි ස්වභාවිකව නම් මිනිස්සු මිය යනවා. ඉතිරි යන අය ගොඩාක් ශක්තිමත් අය. අන්න ඒ අයගෙන් තමයි ඊළඟ පරිසරය පැවැත්වගෙන යන්නේ. අන්න ඒ අයගෙන් කලින් පැවති ජීවි විශේෂම නව ජීවි විශේෂ ඇතිවීමේ සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු හොඳට කොවිඩ් වලට අනුවර්තන වෙලා ඊළඟට ඉපදෙන අය කොවිඩ් හැදෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒතර අලුත් විශේෂයක්. අන්න ඒකට අපි කියනවා විශේෂ ප්‍රාප්තිය කියලා. විශේෂ ප්‍රාප්තිය කියන්නේ පැමිණීම. හොඳද? විශේෂයක් පැමිණීමට, විශේෂයක් අලුතෙන් ඒමට අපි කියනවා විශේෂ පැමිණීම නැත්නම් විශේෂ ප්‍රාප්තිය කියලා. හරිද? චුට්ටක් ඒක මතක තියාගන්න. මේ විශේෂ ප්‍රාප්තිය කියන එක චුට්ටක් highlight කරන්න. විශේෂ ප්‍රාප්තිය කියන එක විශේෂ ප්‍රාප්තිය කියන්නේ නව විශේෂයක් ප්‍රාප්තිය නැත්නම් ඇතිවීම තමයි නව විශේෂයක් ඇතිවීම තමයි විශේෂ ප්‍රාප්තිය කියන්නේ. හරිද? ඔන්න ඔය වචනේ highlight කරන්න. අපි මේ පාඩමේ අවසානයේ දක්වා ආවා. වැදගත් කාරණා ගණනාවක් සටහන් වුණා සහ කතා වුණා. ඒ වගේම අපි ටියුටර් ඉන්ග්‍රේඩ්මන්ට් එක අවසන් කරන්න ඕන නිසා මේ පාඩම ඒ වගේම ඔයගොල්ලෝගේ ස්වභාවික ඒ අදාළ පාඩම් ගොඩක් වෙලාට ජෛව විවිධත්වයත් එහෙම අපි එහෙම කතා කරන්නේ. මේ හරිත සංකල්පය කියන ගොඩාක් රසවත් පාඩම් ඉස්සරහට තියෙනවා. ඒ වගේම විද්‍යුත් විච්ඡේදන අනිවාර්යයෙන්ම වැදගත් ගණන්තේ. අපි ඊළඟ සතියේ පටන් ගන්න විද්‍යුත් විච්ඡේදනයේ ගොඩාක් රෙඩි වෙන්න හොඳට රෙඩි වෙන්න පුළුවන් පාඩම් කියවන්න ඉගෙන ගත්තා. අයිමත් නෝට් එක කියවලා බලන්න. ඒක ගොඩාක් වැදගත්. ඒ වගේ පාඩම් කීපයක් තියෙනවා අපිට ඉවර කරන්න. අපි ඉක්මනටම කියන්නේ අපි තරඟයට යන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් ගන්නනවා. නිසා අර කිව්වාගේ ගැටලු තියෙනවා අහන්න. සහ මට මේ මම ඔයගොල්ලෝ ගෙවල් වලට කෝල් කරලා නෝට් එක වෙනම ඉල්ල ගන්නවා. අහනවා. ඒ නිසා චුට්ටක් ඒකට සූදානම් වෙන්න. ඒ ගැනත් මතක් තියාගන්න. අපි ඊළඟ දවසේ එන හමු වෙනවා. ඒක නිසා සූදානම් වෙන්න. අපි ඊළඟ සතියේ කතා කරන්නේ විද්‍යුත් විච්ඡේදනය. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා අර කිව්වාගේ ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඒ ගැන අහන්න. ඒ නිසා අපි අදට පන්ති අවසන් කරනවා. අපි ඊළඟ සතියේ මේ ටයිම් එකට හමු වෙමු. යාළුවෝ දැනුවත් කරන්න අවශ්‍ය අයට සම්බන්ධ වෙන්න පුළුවන් අලුතෙන් එන අයට. හරි. ඔබ සැමට ආයුබෝවන්.